නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, ඔබට මතකද අපි කලින් වතාවල පටිච්චසමුප්පාදය ඉගෙන ගනිද්දී අපේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය බලන්න එක එක ක්‍රම කියා දුන්නා. ඉන් එකක් තමයි දැන් අපි ගත්තොත් ජරා මරණ. ජරා මරණ කියන්නේ මොනවද කියලා Taman දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ජරා මරණ හටගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ජරා මරණ නිරුද්ධ වෙන්නේ අපි මොන දිලා ඉන්න මේ ජරා මරණ වලින් අපි නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඊළඟට ජරා මරණ නිරුද්ධ වීම පිණිස අපි කළ යුතු දේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේකෙදී උන්වහන්සේ ඒ විදියට ජරා මරණ ගැන, ඉපදීම ගැන, ඊළඟට භවය ගැන, ඊළඟට උපාදාන ගැන, තණ්හාව ගැන, විඳීම ගැන, ස්පර්ශය ගැන, ආයතන 6 ගැන, නාම රූප ගැන මේ ආදි වශයෙන් එකක් ගානේ උන්වහන්සේ වදාලා මේ විදිහට 4 ආකාරයකට දැනගන්න ඕන කිව්වා. හැබැයි එහෙම දැනගත්තොත් එයා ඉන්නවා කිව්වේ කොහොමද? නිවන ළඟට ලං වෙලා. ඒක දන්නේ එක්කෙනා නිවනට ලං වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ සංසාරී ගමන කෙටිකරන්න සුදුසුකම්. එයාගේ දුක නිවා ගන්න එයා සුදුසුකම් ලබනවා. ඒක දන්න කෙනා. ඒක දන්නේ නැති මෝඩ පහේ කෙනාට ඒක කරගන්න බෑ කියනවා. එතකොට මේකේ දැන් අපි ගත්තොත් ඒ එකක් ගානේ විස්තර කරද්දී ඒ 4 විස්තර වෙන්නේ කරුණු 4. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ජරා මරණ ගැන දැනගන්න කිව්වා. ඊළඟට අපි මෙහෙම ගමු. ඉපදීම ගැන දැනගන්න කිව්වා. ඊළඟට භවය ගැන දැනගන්න කිව්වා. ඒ එකක් ගානේ දැනගත්තාම මේ ඔක්කොම ආයිති මොනවටද? දුකට. ඊළඟ එක ආයිති දුකේ හට ගැනීමට. ඊළඟ එක ආයිති දුකේ නිරුද්ධ වීමට. ඊළඟ එක ආයිති දුක නිරුද්ධ වීම පිණිස කළ යුතු දේ ගැන. දුක නිරුද්ධ වීම පිණිස කළ යුතු දේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ඔව්, අංග 8කින් යුක්ත වූ වැඩපිළිවෙලක යෙදෙන්න කිව්වා. අංග කීයකින්ද? අංග 8කින් යුක්ත වැඩපිළිවෙලක යෙදෙන්න කිව්වා. හැබැයි මේ අංග 8න් යුක්ත වැඩපිළිවෙලේ යෙදෙන්න බෑ පළවෙනි අංගයට ප්‍රවේශ වෙන්නේ නැතුව. ප්‍රවේශ වෙන්නේ නැතුව ඒ අංග 8 වැඩපිළිවෙලට යෙදෙන්න බෑ. ඒක නිකන් එකක් නෙමෙයි, ආර්ය වූ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ වූ. ඇයි ඒකෙන් විතරමයි මේ ලෝකයේ කෙනෙකුට මේ දුක නිවා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය ඉක්මනට ලැබෙන එකක්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණොත්
සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ කාලයක් ගිහිල්ලා සතර අපායෙන් මිදෙනව නෙමෙයි. යම් මොහතක සම්මාදිට්ඨිය ඇති වුණාද ඒ මොහොතේම සතර අපායෙන් නිදහසය. සුළු දෙයක්ද? යම් මොහතක සෝවාන් වුණොත් ඒ ශනේම්ම යා සතර අපායෙන් නිදහස්. ඒ ප්‍රතිඵල එච්චර කල් යන එකක් ඒ වෙලෙම ලැබෙන එකක්. යම් දවසක යා සකදාගාමි වුණාද ඒ ශනේම්ම යා භවගමන ආත්ම දෙකකට තුනකට කෙටි කළා. යම් දවසක යා අනාගාමී වුණාද ඒ ක්ෂණයෙන්ම යා කාම භවයෙන් නිදහස් වුණා. යම් දවසක යා සර්ව සම්පූර්ණයෙන් නිකලෙස් වෙලා රහත් වුණාද ඒ මොහොතේ යා සියලු දුකෙන් සියලු උපත් වලින් සියලු පරිසම්පාදෙන් නිදහස්. එවෙලම එහෙම මාර්ගයක් මේ සත්‍යාව වහ මුදවන මාර්ගයක් ලෝකේ වෙන කොහේවත්ම කවුරු ළඟවත් නැහැ. ඒ මාර්ගය පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මාර්ගයේ පළවෙනි මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්මා දිට්ඨියට ධර්මයේ උගන්වන්නේ කොහොමද? දුක්ඛේ ඥානං. දුක්ඛේ ඥානං කිව්වේ දුක පිළිබඳව තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. ඔව් දුක හටගන්නේ මේ කරුණු නිසා කියලා Tamanට තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ඥානං. මේ කරුණු නිරුද්ධ වුණොත් මේ දුක ඉවරයි කියලා Tamanට තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ දේවල් කියලා Tamanට තියෙන අවබෝධය. එතකොට මේ අවබෝධය Tamanට තියෙනවා නම් ඒකට කියනවා දැක්ම හරි කියලා. සම්මා දිට්ඨිය කියලා කියනවා. දැක්ම හරි කියනවා. එතකොට හරි දැක්මක් අපිට මෙතෙක් කල මේ සංසාරේ ලැබුණේ. අපි ඉපදිච්ච වාර ගණනේ මෙතෙකයි කියලා කියන්න බෑ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ නැවත ශාරීරී සංසාරේ ඉපද මේ මිනිසු කළා තියෙන්නේ මහ පොළොව නැමැති සෝහන ගොඩ කරපු එක කියන. මහ පොළොව නැමැති සෝහන ගොඩ කර හිටියා කියනවා Tamanගේ ශරීරයෙන්. එච්චරයි කියන මේ සංසාරේ මිනිසු කළා තියෙන්නේ. වෙන මොකවත් නැහැ කියනවා. එතකොට බලන්න ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ උන්වහන්සේට අවබෝධ වෙලා නේද? උන්වහන්සේට මේ ලෝක ස්වභාවය අවබෝධ වෙච්ච නිසා උන්වහන්සේ වදාලේ එහෙම තමයි දිගින් දිගට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ගත්තොත් ගෞතම බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම උන්වහන්සේගේ හිතේ තිබිච්ච මේ අදහස බුද්ධත්වයට පත් වෙන්න ඕනේ කියන අදහස ඉස්සල්ලාම වෙනත් බුදු කෙනෙකුගේ මුවින් පිට වුණා. ඒ බුදුරජාණන් වහන්සේ කවුද? දීපංකර. දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ දවසේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුමේද කියන 이르දි බල සම්පන්න තවසික් වෙලා උන්වහන්සේට වහම ඕනනම් ඒ බුද්ධ ශාසනය රහත් වෙන්න තිබ්බා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ සුමේද බෝසතාණන් වහන්සේ දැකලා කිව්වා මෙයා සුළුපටු කෙනෙක් නෙවෙයි. තව සාරා සංකේයකුත් කල්ප ලක්ෂයක් ගියාට පස්සේ මේ කෙනා බුදු වෙනවා කිව්වා. එතකොට ඒ කාලේ අපි සසරේ හිටියාද නැද්ද? ඒ කාලෙත් හිටියා. සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් අපේ බෝසතාණන් වහන්සේ විවරණ ලබද්දී අපි සංසාරේ හිටියා. ඒතර උන්වහන්සේ විවරණත් ලැබුවා. ඊට පස්සේ සම්බුදු කෙනෙක් හැටියට ප්‍රාර්ථනාව හිතේ තියාගෙන දසපාරමී ධර්මයන් පුර ආපු ගණන කල්ප ගණන් කල්ප ලක්ෂ ගණන් අසංකේය කියන්නේ ගණන් කළ නොහැකි තරම් කල්ප ගණන් පාස් කළා. ඒ කාලෙත් අපි හිටියා. ඊට පස්සේ නානා විදී බුදවරු නානා නමින් යුතු බුදුරජාණන් වහන්සේලා මුණ ගැසුණා උන්වහන්සේට. ඔය මුණ ගැසිලා උන්වහන්සේට බුදුරජාණන් වහන්සේලා 24 නමකකින් විවරණ ලැබුණා. නියත විවරණ. නියත කියන්නේ
ඒකාන්තයෙන්ම ස්ථිරවම බුදු වෙනවා කියලා. ඒ කාලෙත් අපි හිටියා. බලන්න මේ සසරේ දීර්ඝකම අපි කරගත්තු දෙයක් නෑනි. අඩු ගානේ සම්මාදිට්ඨියත් ඇති කරගෙනද අපි. ඒ කාලෙත් සසරේ හිටියා. සත්තු වෙලා ඉන්න ඇති. නිරේ ඉන්න ඇති. ප්‍රේත ලෝකේ ඉන්න ඇති. ඒ නොඑක ආකාරයේ ආත්ම ලබ අපිත් සසරේ හිටියා. අපිට මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙවි තිබුණා. අපිත් මේ ගමන ඇවිත් ඒ අතරේ බලන්න බුදුවරු පහළ වුණා. අටුවාවේ මම දැක්ක තියෙනවා බුදුරජාණන් වහන්සේට බෝසත් කාලේ පෙරම් පුරද්දී 2,12,000ක් බුදුවරු මුණ ගැහුණා කියලා. ඒතර කී ලක්ෂයක් නිවන් දැකලාද? අපි සම්මාදිට්ඨියවත් නැතුව මේ සසරේ මේ ඇවිද මේ එනවා. එතකොට මේ ආත්මෙත් අපි ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න නැත්තම් ආය යන්න තියෙන්නේ ආපු රටාවෙමයි. ආය වෙන එකක් නැහැ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස එහෙම මෝරගෙන ඇවිල්ලා උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා වෙලා වැඩ ඉන්නේදී දෙවියන් බඹුන් ඇවිල්ලා ආරාධනා කළා. මනුස්ස ලෝකෙට වඩින්න දැන් කාලේ හරි කිව්වා. කාලේ කිව්වේ මොකද්ද? ඒ වෙද්දී ඒකට උවමනා කරන පින මෝරපු අය දැන් ඉන්නවා කියන එක. අපි පින මෝරලා තිබුණේ. එතකොට අපිට චතුරාර්ය සත්‍ය අහලා සම්මාදිට්ඨිය ඇති කරගන්නවත් පිනක් නැති අය. එතකොට බලන්න අපි ඇවිල්ලා තියෙන ගමන දිහා. මෙතෙක් කල් ආපු සසරේ සම්මාදිට්ඨියක්වත් නැතුව අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ එතකොට ඇස්පේන අය වගේද අන්ධයෝ වගේද? තනි කරම අන්ධයෝ වගේ ආපු ගමනක් තියෙන්නේ. සම්මාදිට්ඨියක් නැතුව, කුසල අකුසල් ගැන අවබෝධයක් නැතුව, හේතු ප්‍රත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් නැතුව, කිසිම දෙයක් නැතුව ආපු අපි. අපිට සමහර අවස්ථාවලදී ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ ඇති. නමුත් ඒවෙන් අපි ප්‍රයෝජනේ අරගෙන නැහැ. ගත්තේ නැතුව ඇති නෙමෙයි අරගෙන නැහැ. අපි අරගෙන නැහැ. සංසාරේ උපන්න මිනිස්යාට නිතර ලැබෙන්නේ ක්ෂණ සම්පත්තිය නෙවෙයි. නිතර ලැබෙන්නේ ක්ෂණ සම්පත්තිය ලබන්න බැරි අවස්ථා. දැන් අපිම දැන් බලමු. ක්ෂණ සම්පත්තිය ලබන්න බැරි අවස්ථා. බුදුරජාන් වහන්සේ දේශනා කළා බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී අවබෝධ කර යුතු එක්කෙනා ඉන්නේ නිරේ නම්. ඕන අවස්ථාව මේ මිස් වෙලා. අවබෝධ කර යුතු එක්කෙනා ඉන්නේ සතෙක් වෙලා නම්. දැන් අපි මේ අවස්ථාවල ඉන්නේ. ඒකනේ අපිට මිස් වුනේ ඔක්කොම. මගහැරිලා ගියේ. අවබෝධ කළ යුතු එක්කෙනා ප්‍රේතෙක් වෙලා නම් අවස්ථාව අහිමි වෙනවා. අවබෝධ කළ යුතු එක්කෙනා දීර්ඝායුෂ ඇති ලෝකවල නම් ඒත් අහිමි වෙනවා. අවබෝධ කළ යුතු එක්කෙනා කියන දේ වැටෙන්නේ නැත්තම් යාට ඒත් අහිමි වෙනවා. අවබෝධ කළ යුතු එක්කෙනා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා බුදු කෙනෙක් පහළ වෙච්ච ප්‍රදේශයේම ඒත් අහිමි කියනවා. ඉතින් ඕම අහිමි වෙලා ගිහින් අවබෝධ කරන්න ඕමනා කරන හොඳ නෝනක් ඇතුව උපදිනවා. එතකොට බුදුරු නැහැ කියනවා. එතකොට ධර්මයේ නැහැ කියනවා. හොඳ නෝනක් ඇතුව උපදිනවා අවබෝධ කරන අය. ධර්මයේ නැහැ කියනවා. ඉතින් ඒ වගේ අපිට හැමතිස්සෙම මුණ ගැහෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබෙන්න තියෙන අවස්ථාව අහිමි වෙවි. ඒ නිසා මෙතෙක් මේ දීර්ඝ සසරේ එහෙම ඇවිල්ලා ඔන්න කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒත් අහිමි වුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒත් අහිමි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒත් අහිමි වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒත් අහිමි වුණා. ඒතර ගෞතම බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා අවුරුදු 2000 ගාණක් ගෙවුනට පස්සේ යාන්තම් මේ පොත්පත්වල ලියවිලා තිබිලා ඒක අහගෙන තමයි අපි ඕනේ යාන්තම් දැනගන්නේ මේක. ඒතර අපිට යාන්තම් නේද මේ ඇහෙන්නේ. එතකොට මේ අවස්ථාවේ අපි අල්ලගත්තොත්
අපිට අවස්ථාවක් ආයෙත් තියෙනවා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසින් වීරිය කළොත් අපිට අවස්ථාවක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේදී හරි සම්මා දිට්ඨිය ඇති කරගන්න. හැබැයි මේ ආත්ම වීරිය නොකළොත් සන සම්පත්තිය ආයෙත් අහිමි වෙනවා. සන සම්පත්තිය අහිමි වුණාට පස්සේ කොහේ හරි කොදෙව්වක ගිහිල්ලා අපි උපදී. ඒක වළක්වන්න තමයි මම කිව්වේ දෙවියන් අතරට පැනගන්නයි කියලා. කොහේ හරි කොදෙව්වක ගිහිල්ලා අපි උපදිනවා නෙමෙයි. අචින්තනීය වූ කර්ම විපාක, අචින්තේය වූ කර්ම විපාක, ඒ භවයේ ක්‍රියාකාරීත්වය තමයි අපි එහාට මෙහාට වීසි කරන්නේ දාන් ලෑල්ලක වගේ. එතකොට බලන්න එහෙම ඉන්න කෙනෙක් හිත පරිස්සම් කරගෙන අපිට යම් විදියකින් වීරියක් කරෝ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඒක අපේ ජීවිතේ තීරණාත්මක වෙනසක් කරන දෙයක්. හැබැයි මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න දෙය අපි උත්සාහයක් නැත්තම් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස අනිත් අයට වගේම දැන් අපිට තියෙනවනේ යම්කිසි කායික වශයෙන් තියෙනවනේ යම්කිසි හයියක්. ඒ කියන්නේ දැන් අපිට යම්කිසි දෙයක් මතක හිටිනවා සුළුවෙන් හරි. අපිට යම් ප්‍රමාණයකට ඇස් පේනවා. යම් ප්‍රමාණයකට කන් ඇහෙනවා. යම් ප්‍රමාණයකට ඇඟේ සවි ශක්තිය තියෙනවා. වයසට යන්න ඒවා තව දුර්වල වෙන්න පටන් ගනිද්දී සම්මාදිට්ඨියක් ඇති කර ගැනීම උදෙසා අපි වීරිය කරගෙන නැත්තම් දුර්වල වෙනකොට මේ අපේ ශාරීරික දුර්වල වෙද්දී අපේ හිතේ බලය අල්ලන්නේ ධර්මයෙන් නෙමෙයි අකුසල්මයි. එතකොට ආයේ වයසට ගිහිල්ලා දුර්වල වෙද්දී කර්මානුරූපව අපි කොහේ යයිද කියලා අපි දන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි ගත්තොත් අපේ බෝසතාණන් වහන්සේ අපි කියවන්නේ තුසිත දිව්‍ය ලෝකෙ හිටියා කියලා. තුසිත දිව්‍ය ලෝකෙදී දෙවියන් බඹුන් ආරාධනා කළානේ. මනුස්ස ලෝකේ උපන්නේ ඒ කිව්වේ මහා මායා දෙවියන් වහන්සේගේ කුසේ උපන්නේ මනසිහියේ. ඒ කුසේ ඇතුලේ සිටියේ මනසිහියෙන්. බිහිුනේ මනසිහියෙන්. උන්වහන්සේට ඔක්කොම මතකයි. අපිට මතකද අපි මනුස්ස ලෝකෙට ආවා? මතක නැහැ. අපිට මතකද අපි මව කුසක හිටියා? මතක නැහැ. අපිට මතකද මව කුසෙන් බිහි වුණා? මතක නැහැ. ඔය විදිහටම අපි ආයෙමත් යයි. ඔය විදිහටම අපි ආයෙමත් මැරිලා ආයෙමත් කිසිවක් නොදන්න ලෝකික පිළිසිඳ ගනි. දන්නේම නැතුව අපි ආයෙමත් ඒ වගේ මව කුසක කොහේ හරි ඉඳි. මව කුස කිව්වම මිනිස් මව කුසක් තියෙනවා. තිරිසන් මව කුසවලුත් තියෙනවා. ඒ වගේකින් උපදී දන්නේ නැහැ. ඕන් උපදිනවා ඊට පස්සේ දන්නෙත් නැහැ. ටික කලක් යනකොට අපි දන්නේ අපි අසවල් කෙනාය කියලා. මේ ආත්මෙ වෙච්ච දේ ඊළඟ ආත්මෙ නොවිතීද? ඒ වෙනස වෙන්න නම් ඒ කියන්නේ ඒ රටාවෙන් පැන ගන්න නම් මේ ජීවිතය අපි ධර්මයේ පැත්තට හිත යොමු කරලා තියෙන්න ඕනේ. මේ ජීවිතේ ධර්මය ඇල්ලුවේ නැත්තම් ආපු රටාවෙන්ම යනවා. එකම රටාවක යන්නේ. ඒ රටාව මායයට අයිති. ඒ රටාව ධර්මයට අයිති නෑ. ඒ රටාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අයිතිත් නෑ. ඒ මායයට අයිති මායාගේ යටිපතුලට පෑගිච්ච කෙනෙක් හැටියට යනවා. එයා එතනින් පැනගන්න කෙනෙක් නෙමෙයි. එහෙම වෙන්න නම් අඩු ගණනේ සම්මාදිට්ඨියක් ඇති කර ගැනීමට වෙහෙසක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් නුවණින් කල්පනා කරලා තියෙන්න ඕනේ. වෙහෙස ගන්නවා කියන්නේ ඒක. ඒක හිතලා තියෙන්න ඕනේ. ඒකට සුදුස්සෙක් වීම පිණිස ගුණවත්කම් ඇති කර ගන්න ඕනේ. මොකද ගුණවත්කම් වලින් මේක වෙන්නේ. දැන් ප්‍රඥාව කියන එක නිකන් වෙන්නේ නැහැ. මේ ධර්මයට කියනවා නමක්. සත්පුරුෂ භූමිය කියනවා. සත්පුරුෂයන්ගේ ලක්ෂණය මොකද්ද? අවංකයි. සත්පුරුෂයන්ගේ ලක්ෂණය මොකද්ද? කුසල් වලට කැමති. සත්පුරුෂයන්ගේ ලක්ෂණය මොකද්ද? අකුසල් වලට අකමැති. සත්පුරුෂයාගේ ලක්ෂණය මොකද්ද? නිහතමානී. සත්පුරුෂයාගේ ලක්ෂණය මොකද්ද? මෛත්‍රියෙන් යුක්තයි.
සත්පුරුෂයාගේ ලක්ෂණය මොකද්ද? Tamanට යහපත පිණිස පවතින දේ අඳුර ගන්නවා. අයහපත පිණිස පවතින දේ බැහැර කරනවා. මේ සත්පුරුෂ ලක්ෂණ ඇතිවෙච්ච කෙනාට ධර්මය අහු වෙනවා. සත්පුරුෂ ලක්ෂණ නැති කෙනාට ධර්මය ඉගෙන ගනි මතකෙන් එහා යන්නේ. සත්පුරුෂ ගතිගුණ නැති කෙනා ධර්මය ඉගෙන ගනි. හැබැයි මේ ධර්මයෙන් එයාව වෙනස් කරන්නේ නැහැ. මතකයක් හැටියට විතරක් ඒක තියේවි. ඊට එහා දෙයක් එයාට වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඊට එහා දෙයක් වෙන ආකාරයට එයාගේ සිත කය වචනේ හැදිලා නැහැ. සිත කය වචනේ තුන්දොරේ හැදිලා තියෙන්න ඕනේ සත්පුරුෂ රටාවකට. ඒ සත්පුරුෂ රටාවකට හැදුනොත් තමයි එයාට ධර්මය ආව වෙන්නේ. නැත්නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට මතක තියා අපි කාලයක් තිස්සේ කියනවා ඉවසන්න, මෛත්‍රිය ඇති කරගන්න, කරුණාව ඇති කරගන්න, නිහතමානී වෙන්න, ලෝභ නැතුව ඉන්න කියලා මේ ආදි වශයෙන් අපි කියනවා නේද? ශ්‍රද්ධාව ඇති කරගන්න, පින් කරගන්න කියන්නේ මොකද මේ? ඒවයින් තමයි අර ටික හොඳ සරු පසක් Taman තුල ඇති වෙන්නේ. අන්නේ සරු පසේ පුණ්‍ය බීජය රෝපණය කරන්න පුළුවනි. ඒ සරු පස නැත්තම් ඒක රෝපණය කරන්න තැනක් Taman තුල නැහැ. එතකොට ධර්මඥානය තිබ්බා කියලා ඒකයි ප්‍රයෝජනෙ නැත්තේ. ධර්මඥානයක් තියෙන්න ඕනේ Tamanට ප්‍රයෝජනයක් පිණිසයි. ඒතර Tamanට ප්‍රයෝජනෙ ලැබෙන්නේ Taman තුල තියෙන ගුණවත්කම් මතයි. එහෙම නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට යම් හේකින් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි ඒ කියන්නේ සසර දුකින් ඈතර වෙන වැඩපිළිවෙල අපිට පටන් ගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. සම්මා දිට්ඨිය ඇති කරගන්න බැරි වුණොත් මේ ආත්මෙත් බෑ. මේ ආත්මේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ මේ ආත්මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. දැන් අපි කියමු මේ ආත්මේ අපි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අපි වීරිය වඩනවා. අපි උත්සාහවත් වෙනවා. අපි ධර්මය ඉගෙන ගන්නවා. සීල ආදී ගුණ ධර්ම දියුණු කර ගන්නවා. ඇස කන ආදී ඉන්ද්‍රියම් පරිස්සම් කර ගන්නවා. ඒවා කෙලෙස් වලට මිශ්‍ර වෙන්න නොදී ඉන්නවා. අපි මේ වගේ මහන්සියක් ගත්තොත් මේ ආත්මේ. එතකොට ඒ ගන්න ඒ උත්සාහය අවංක එකක් නම් ඒකේ ප්‍රතිඵලයක් නැතුව තියෙයිද? ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ මොකද්ද? සම්මා දිට්ඨිය ඇති කරගන්න හැකියාවක් තියෙන කෙනෙක් හැටියට ඊළඟ ආත්මෙ උපදිනවා. ඊළඟ ආත්මෙ උපදිනවා සම්මා දිට්ඨියක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් හැටියට. එතන මේ ආත්මයකට අවංක උත්සාහයක් කරලා තියෙන්න ඕනේ. මේ ආත්මය අවංක උත්සාහයක් කරලා නැත්තම් මේ ආත්මෙත් නෑ ඊළඟ ආත්මෙලත් නෑ. එහෙම තමයි ආයි මිස්සෙවි යන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ ආත්මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අවංක උත්සාහය ගැනීමට උපකාරී වන දේවල් මහත් රාශියක් අපි කළා දීලා තියෙනවා. එතකොට ඒක තම තමන් විසින් කරගත යුතු දෙයක්. එතකොට මේ ආත්මේ උත්සාහය ගැනීම පිණිස අපි හරි විදියට කළොත් ඔන්න අපිට අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. ඒ ගැන උපකාරී වන දේශනාවක් අද අපි හවස ඉගෙන ගන්නෙ. කන්ද සංයුත්තේ සංයුත්ත නිකායේ නකුල පිටු කියන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ භාර්ගව කියන භාග්ග කියන ජනපදේ සුන්සුමාරගිරි කියන පර්වතයේ බේසකලා කියන වනාන්තරයේ වැඩ සිටියා. එතකොට ඒ කාලේ හිටියා ඒ සුන්සුමාරගිරි බේසකලා කියන ප්‍රදේශයේ නකුල මාතා නකුල පිතා කියලා දෙන්නේ. මාතා කියන්නේ අම්මා. පිතා කියන්නේ පියා. එතකොට මේ නකුල පිතා අසනීපෙන් හිටිය කාලයක් වයසට ගිහින්. ඉතින් මේ අසනීපෙන් හිටිය නකුල පිතා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න හිමින් ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කියනවා
අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් හරි වයසයි. මං දැන් ගොඩාක් මහලුයි. ඒ නිසා ස්වාමීනි ආතුර කායෝ මට තියෙන්නේ ලෙඩ වෙච්ච කයක්. අබින්නාතංකෝ මට නිතර නිතර අසනීප වෙනවා. ඒ නිසා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේව නිතර බැහැ දකින්නට විදිහක් නෑ. මනෝභාවනීය බික්කුණම් ඒ වගේම සිත් සතුටු වෙන ඒ කියන්නේ ගුණධර්ම පුරණ සඟරුවන දැක ගන්නත් මට අවස්ථාවක් නෑ. මොකද්ද හේතුව? වයසට යෑමයි නිතර නිතර ආසනීප වීමයි. කියනවා එතකොට එහෙම වෙලා බලන්න මේ කොච්චර නොනැති කෙනෙක්ද කියලා. ඉතින් කියනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කල් හිතසුව පිණිස පවතින්න මට උපදේශයක් අවවාදයක් අනුශාසනාවක් කරන සීක්වා කිව්වා. දැන් මම කේන්ද්‍රික ගා ගිහිල්ලා නිකම් දේශපාලන කතා කළේ නෑ. මම ගිහිල්ලා කතා කළේ මොකද්ද? මට බොහෝ කල් හිතසුව පිණිස පවතින මට උපදේශයක් දෙන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒව මේතං ගහපති ගෘහපතිය. ඔය කතාව එහෙමම තමයි කිව්වා. ඔය කතාව කොහොමම තමයි කිව්වා. ආතුරෝ බිහි අයං කායෝ ගහපති ගෘහපති මේ කය රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වෙන කයක් කිව්වා. අණ්ඩ භූතෝ පරියෝනද්දෝ මේ හැමකින් වැහිලා තියෙන නිකන් බිත්තර කටුවකින් වැහිච්ච එකක් වගේ කිව්වා. අපිට පේනවනේ මේ දැන් නම් ඉස්සරට වඩා පැහැදිලිව ඒක පේනවා. හිටපු ගමන් මිනිස්සු ඇක්සිඩන්ට් වෙනවා. බිත්තරේ චප්ප වුණා වගේ. මිනිස්සු චප්ප වෙන්නේ. මේ මිනිස්යාට වෙන ස්වභාවය. කියන ඒ නිසා ගෘහපතිය මෙබඳු ශරීරයක් ඇති කෙනා වහා නැසෙන නිතරම රෝගාතුර වෙන ශරීරයක් ඇති කෙනා ශාරීරිය මුල් කරගෙන නිරෝගී බව ගැන කයිවාරු ගහනවා නම් නිරෝගී බව ගැන කයිවාරුවක් ගහනවා නම් ඒක මෝඩකම මිසක් වෙන දෙයක් නෙමෙයි කියනවා. කිමඤ්ඤත්‍ර බාල්‍යං අඥානකම මිසක්කා වෙන මොකද්ද කියලා අහනවා මේ ශාරීරිය ගැන. එතකොට එහෙම කියලා බුදුරජාණන් ඕන්න අවවාදයක් දෙනවා. ඒ නිසා ගෘහපතිය මෙන්න මේ විදිහට පුරුදු වෙන්න කිව්වා. පුහුණු වෙන්න කිව්වා. කොහොමද? මේ ශරීරේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත ශරීරේ ලෙඩ වෙලා ගියාවේ. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත ශරීරේ ලෙඩ වෙලා ගියාවේ. නමුත් මං සිත ලෙඩ කරගන්නේ නැහැ කියලා. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ අවවාදේ ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙලා ගියාවේ හිත විතරක් ලෙඩ කරගන්නේ නැහැ. ඉතින් මේ දකුල ගෘහපතිට අවවාදෙට හරි සතුටුයි. බොහොම ප්‍රීතියටපත් වුණා. සතුටු වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේගේ වටේ ප්‍රදක්ෂිනා කරලා ඊට පස්සේ ඔන්න ඒ නකුල ගෘහපතියා ගියා හොයාගෙන කාවද? අපේ ධර්මසේනාධිපතීන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් ධර්මසේනාධිපතීන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා එකත් පස්ව වාඩි වුණා. එතකොට ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා, පින්වත් ගෘහපතිය ඔබ හරි ලස්සනයි නොවේ. අද බොහොම ඉදුරන් පහන් වෙලා නොවේ. මූණත් එළිය වැටිලා. මොකද අද ඔය භාග්‍යතුන් වහන්සේ මොන ගැහුණාට පස්සේ විශේෂ බණක් ඇහුවාද කියලා ඇහුවා. එතකොට කියනවා කිංහිනෝසියා බන්ති. එහෙම නැතුව ස්වාමීනි අද මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් උතුම් බුදුබණෙන් නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවා කිව්වා. දැන් බලන්න අර පුංචි වචනෙට ගරු කරපු හැටි. භාග්‍යතුන් වහන්සේගේ බුදුබණ නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවා කිව්වා. අද මිනිස්යන්ගේ ගුණවන්තකම අඩුයි කියන්නේ
වටිනා ධර්මයක් කියද්දි මේ ධර්මයට නොගැලපෙන ප්‍රශ්නයක් Taman තුළ උපදිනවා. ධර්මයට අපහදින කාරණයක් Taman තුළ උපදිනවා. උපදිලා ඕන්න ඒක අහනවා. ඒක වෙනවද නැද්ද අද? අද කාලේ හරියට වෙනවා. අපිටත් හිතව ගමන් බණ කියන්න එපා වෙනවා. ඇයි? ධර්මය කියනකට ධර්මයට කිසිසේත් සම්බන්ධ නැති නොගැලපෙන විකාර කතා අහනවා. ඇයි හේතු? ධර්මයේ කෙරෙහි ගෞරවය හටගන්නේ. ගෞරවය හටගන්නේ. දැන් බලන්න මේ වයසක උපාසක මේ නකුල ගෘහපතිතුමා හොඳටම වයසට ගිය නාකි කෙනෙක් මේ. කියනවා එහෙම නෙවෙයි තියෙයිද ස්වාමීනි. අද මම භාග්‍යවතුන් වහන්සේගේ බුදුබණ නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවා කිව්වා. අභිෂේක ලැබනවා කියන්නේ අමෘතයේ හිස මුදුනට වක් කරගත්තා කියලා කිව්වා. එතකොට අහනවා ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබ කොහොමද අමෘතයෙන් අභිෂේක ලැබුවේ? ඔබේ අභිෂේක ලැබුවේ භාග්‍යවතුන් වහන්සේගේ බුදුබණ නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවේ කොහොමද කියලා ඇහුවා. ඒක අනේ ස්වාමිනී මම ගියා. මං ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත් පස්ස වාඩි වුණා. ඊට පස්සේ මං කියා හිටියා අනේ ස්වාමිනී මං දැන් බොහොම වයසයි. මට නිතර ඇවිදින්න බෑ. ආබාධ හට ගන්නවා. බොහෝ අවස්ථාවල මම ලෙඩින් ඉන්නේ. ඒ නිසා මට භාග්‍යවතුන් වහන්සේව නිතර බැහැ දකින්න අවස්ථාවක් නැහැ. මනෝභාවනීය භික්ෂු සංඝයා බැහැ දකින්න අවස්ථාවකුත් නැහැ. අනේ ස්වාමිනී බොහෝ කල මට පිහිට පිණිස හේතු වෙන බණ ටිකකින් මට අවවාදයක් කරන්න කියලා කිව්වා. එතකොට කියන ස්වාමිනී එතකොට භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාලා ගෘහපති ඔය කතාව ඇත්තක්මයි. ඇත්තක්මයි ඔය කියපු දේ. මොකද්ද? මේ කය වයසට ගියපු කය නිරන්තරයෙන් ලෙඩ වෙන්න බව. ඉතින් කියනවා මේ කය ලෙඩ වෙන දෙයක්මයි ගෘහපතිය. හරියට නිකන් බිත්තර කටුවකින් වැහිලා තියෙන එකක් වගේ මේ කය තියෙන්නේ. මෙබඳු කයක් පරිහරණය කරමින් ඉන්න කෙනා මොහොතකට හරි නිරෝගී බව ගැන කයිවාරුවක් ගහනවා නම් ඒක උන්දලාගේ අඥානකම මිසක් වෙන මොකද්ද? ඒ නිසා ලෙඩ වෙන කය ලෙඩ වෙලා ගියාවේ. හිත විතරක් ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා මට මෙන්න මේ අමෘතයෙන් මාව අභිෂේක කළා කිව්වා. බලන්න මේ ඒ කාලේ හිටපු අය බුදුබණට තිබිච්ච ගෞරවය මොන තරම්ද? අද ගණන් ගන්නෑ. වෙනස් වෙලා. ඊට පස්සේ අහනවා ගෘහපතිය එතකොට ඔබට අහන්න හිතුන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේගෙන්? ස්වාමීනි ශරීරයේ ලෙඩ වෙද්දී හිතත් ලෙඩ වෙන්නේ කොහොමද? ශරීරයක් ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ කොහොමද? ශරීරයේ ලෙඩ වෙද්දී හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා මෙහෙම ඔබට අහන්න හිතුනේ නැද්ද කියලා ඇහුවා. එතකොට කියනවා අනේ ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ ඕනතරම් දුර මං එන්න කැමතියි ඔබ වහන්සේ ළඟට ඔය විස්තරය අහගන්න. ඒ නිසා සාරිපුත්‍රයන් වහන්සේ මට ওই කාරණේ පහදලා දෙන සේක්වා කියලා කිව්වා. හරි ලස්සන යුගයක් නේද? සත්පුරුෂ මිනිස්සුන්ගේ යුගය කොහොමද ලස්සනයි. සත්පුරුෂ මිනිස්සුන්ගේ කටයුතු හරි පහසුයි. මට මතක හැටියට සක්දිවිඳු දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ එක පළාත් වල ලස්සන තැන් තියෙනවා කිව්වා. අපිත් කියනෝනේ ද ලස්සන තැන් කියලා. ලස්සන වනාන්තර දැක්කම අපි කියනවා හරි ලස්සන වනයක් දැක්කා කියනවා. ලස්සන ගංගාවක් දැක්කම අපි කියනවා හරි ලස්සන ගංගාවක් දැක්කා. ලස්සන දියඇලි දැක්කා කියලා කියනවා. ඉතින් මේ විදිහට දෙවි කෙනෙක් මට මතක සක්දිවිඳු වගේ බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන තැන් තියෙනවා කියනවා. ලස්සන ගල් ගුහා, ලස්සන දියඇලි, ලස්සන වනාන්තර. බුදුරජාණන් වහන්සේ දලා නෑ දෙවිඳ. ගාමේවා යදිවාරඤ්ඤේ ගමක වුණත්, වනයක වුණත්, නින්නේවා තනිතලාවක වුණත්, ඉන්නේවා යදිවා තලේ කන්දම් මුදුනක වුණත්, යත් අරහන්තෝ විහෙරಂತಿ යම් තැනක රහතුන් වාසය කරද්ද තම් භූමින් රාමණීයකං ඒ භූමිය තමයි ලස්සන කියව.
එතකොට හැබෑම ලස්සන මිනිස්සු වෙන ලෝකේ කවුද? රහතන් වහන්සේලා. ඒක තමයි ඒ වගේ පරිසරයක හිටිය මිනිස්සු ගුණවත්කම් වලින් බොහොම ලස්සන මිනිස්සු. එතකොට මේ නකුල ගෘහපති සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටියා අනේ ස්වාමීනි මට මේ කාරණේ තෝරලා දෙන්න කිව්වා. මොකද්ද කියපු කාරණේ? කාය ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන්නේ කොහොමද? කාය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොවි තියාගන්නේ කොහොමද? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා එහෙනම් ගෘහපති හොඳට අහගන්න කියා දෙන්නම් කියලා. ඉතින් උන්වහන්සේ වදාලා මෙහෙම. ගෘහපතිය පෘතජ්ජනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? පෘතජ්ජනෙක්. පෘතජ්ජන කියන්නේ කවුද? අසුතවා. බුදු කෙනෙකුගේ බණක් ඇහිලා නැහැ. මෙතන ඇහිලා නැහැ කියලා කියන්නේ හිතට ගිහින් නැහැ කියන එකයි. ඇහුන්නේ නැහැ කියන්නේ හිතට ගිහින් නැහැ. ඒ නිසා ආර්යානං අදස්සාවි ආර්යයන් වහන්සේලා කවුද කියලා අඳුන ගන්න බෑ. ධර්මයේ හිතට ගිහින් නැති පුතත්ජනයාට ආර්යයන් වහන්සේලා අඳුන ගන්න බෑ. ඒ නිසාම ආර්ය ධම්මස්සකෝ විදෝ ආර්ය ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න දක්ෂ නැහැ. සත්පුරුෂානං අදස්සාවි සත්පුරුෂය කවුද කියලා අඳුන ගන්න බෑ. සත්පුරුෂ ධම්මස්සකෝ විදෝ සත්පුරුෂ ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ ඒක නා ආර්ය ධර්මේ පුහුණු වෙලා නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මේ පුහුණු වෙලා නැහැ. ඒ නිසා එයා තමන්ගේ ශරීරය දිහා බලන්නේ කොහොමද? රූපං අත්තතෝ සමනුපස්සති රූපය දකිනවා තමා කියලා. රූපං අත්තතෝ සමනුපස්සති රූපය දකිනවා තමා කියලා. එහෙම නැත්තම් දකිනවා රූපවන්තං වා අත්තානං මේ රූපයෙන් හටගත්තු තමානමෙති ආත්මයක් මේ කියලා හඳුන ගන්නවා. අත්තනිවා රූප එහෙම නැත්නම් හිතනවා තමන්ගේ ආත්මය තුල තමයි මේ ශරීරය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් රූපස්මින් වා අත්තාන මේ ශරීරය තුල තමයි තමන්ගේ ආත්මය තියෙන්නේ කියලා හිතනවා. මේ හතර ආකාරي රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තාන. ඒකේ හතර ආකාරي. රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ රූප කියලා අපි මෙතන කියන්නේ මොකද්ද? සතරමා භූතයන්ගෙන් හටගත්තු දේ. ඒ මොනවද? මේ ශරීරය. මොනවද මේ ශරීරය විග්‍රහ කරන්න බලන්න. ඔව් බුද්ධ දේශනා තුලින් බලද්දී අපි කේස් ලොම් නියදත් ආදී. අපි ඒක දැනට සම්මත ක්‍රමෙන් කිව්වොත් එහෙම කොණ්ඩේ මූණ අතපය මේ ශරීරය. සතරමා භූතයන්ගෙන් නෙමෙයිද හට අරන් තියෙන්නේ. එතකොට මේ ශරීරේ එයා හඳුනාගෙන තියෙන්නේ කොහොමද? තමන් කියලා. ආත්මයක් කියලා. එහෙම නැත්නම් එයා හඳුනාගෙන තියෙන්නේ මොකද්ද? ආත්මය හැදිලා තියෙන්නේ මේ ශරීරයෙන් කියලා. එහෙම නැත්නම් හිතලා තියෙන්නේ ආත්මය තුල තමයි මේ ශරීරය තියෙන්නේ කියලා. එහෙම නැත්නම් හිතන්නේ ශරීරය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. අහං රූපං මම රූපන්ති පරිඋත්ථායි හෝති. එයා එතකොට මේ ශාරීරිය මම කියලා ගන්නවා. ඊට පස්සේ ශාරීරියේ තියෙන කොටස් ඔක්කොම ගන්නේ මගේ කෙස්, මගේ නහය, මගේ කන්, මගේ අත්පා, මගේ කොන්ද, මගේ ශරීරේ, මගේ ශරීරයේ ඇඟිලි. ඒතර ඔක්කොම ගන්නේ මගේ කියලා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම හිතෙන් වැළඳගෙන ඉන්න එක්කෙනාගේ ශරීරය ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ඕන්නේ ස්පේන් නැති යනවා. එතකොට කෑ ගහනවා අඬනවා මොකද්ද? අනේ මට මොකද මේ උනේ? එතකොට කය ලෙඩ වෙච්ච ගමන් සිත ලෙඩ වුණා. එක්ක කන් ඇහෙන්නේ නැති වෙනවා. අනේ මට ඉස්සර හොඳට ඇහුණා. දැන් මට මේ මොකද උනේ? ඇවිද ගන්න බැරුව යනවා. අනේ මං ඉස්සර හොඳට ඇවිද්දා දිව්ව පැන්නා. මට දැන් බැරි වුණා. ඒ වගේ මේකේ තියෙනවා ඒ රූපේ ඒ වගේ වෙලා
සමහර විට ඔන්න සීනි අමාරු වැඩි වෙනවා. වැඩි වෙනකොට ඔන්න කකුලේ තුවාලයක් හැදෙනවා. දන්නේම නැහැ කුණු වෙනවා. සමහර අවස්ථාවලදී මේ ඇඟපත කුණු වෙන්න වෙලාව යන්නේ. උදේ තුවාලය ඇති වුණා. රෑ වෙද්දී ඉදිමුණා. පවුදා බලද්දී කුණු වෙලා. එහෙම වෙනවා. ඒක මට මතකයි එක මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා උදේ හවස නාන්න ගියා. නාන්න ගිහලා එද්දී රෙවණියාත්තක් වැදිලා මූණේ. පොඩ්ඩක් හීරිලා මං හිතන්නේ. යාළුවා වගේ එක්කවෙලා පාටියක් දාලා බීලා නිදාගත්ත උදේ වෙද්දී ඇහැයිදි මෙලා. පේරාදෙනි ගියා. යාන්ට ඇහැ කුණු වෙලා. ඒ දොස්තර මහත්තයා ඔලිව අද්දේ ගහගෙන තියෙන ඇහැ කුණු වෙලා අනිත් ඇහැ කුණු වෙන ඉතින් ඉක්මනට මේක ගලවපන් කෙවලු. ඇහැ. බැඳලා මාස 3යි. අපි පොඩි කාලේ සිද්ධියක් මේ අපේ පන්සලට මං හිටිය පන්සලට ආවේ. බැඳලත් ඉස්සලාම ඇවිල්ලා පන්සලට ඇවිල්ලා පිරිත් එහෙම කියාගෙන ගියා. ඊට පස්සේ මෙන්නේ ඇහැ ගැලෙව්වා. මේ මට එදා දැක්කේ. එතකොට මට වයස 17ක් විතර පොඩි අපි. ඒ ඇවිල්ලා වැළපුණා. අනේ මට මොකද මේ වුනේ කියන්න පොඩි හාදුනේ මේ මට මොකද වුනේ කීකේ. මේ මොකද්ද? ආර්ය ධර්මයේ පුහුණු වෙලා නැහැ. ආර්ය ධර්මයේ දන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ පුහුණු වෙලා නැහැ. සත්පුරුෂ ධර්මයේ දන්නේ නැහැ. එතකොට ඒ වගේ මිනිස්සු කොච්චරනම් ඔය ඉස්පිරිතාලවල අඬනවා ඇද්ද? වැළපෙනවා ඇද්ද? ඔය පිළිකරෝහලි අනිත් රෝහල් වල කොච්චරනම් දුකටපත් වෙවි ඉන්නවද? ඉන්නේ කොහොමද? අනේ අය අපිට මෙහෙම උනේ කී මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ රූපේ පෙරලෙනකොට ඒ අනුසාරයෙන්ම සිතත් පෙරළුණා. රූපේ පෙරලෙද්දී ඇයි සිත ඒ විදිහට පෙරළුනේ? රූපේ ස්වභාවය මේකයි කියලා අහලා තිබුණේ. රූපේ තමා කියලා ගත්තා. ඒක වැරදක්ය. ඒක එහෙම එකක් නෑ කියලා දන්නේ නෑ. වැටහිලා තිබුණේ. ඒතර බලන්න මේ රූපය අනිත්‍ය භාවයට පත් වෙද්දී එයා රූපය කෙරෙහි වැළපෙන්න සතර ආකාරයේ සක්කාය දිට්ඨිය හේතු වෙලා තියෙනවා. අපි පාවිච්චි කරන සක්කාය දිට්ඨි කියලා. දිට්ඨි කියන්නේ දැක්ම. එහෙම නැත්නම් ඒක තවත් කිව්වොත් පේන හැටි. එහෙම නැත්නම් තේරුම් ගිය හැටි. සක්කාය තමන්ගේ කය හැටියටයි තේරුම් ගිලා තියෙන්නේ. සක්කාය දිට්ඨි කියන එකේ තේරුම මේක. එතකොට රූපය තමන්ගේ කය හැටියට තේරුම් ගියාම ඒකට කියනවා රූපය ගැන සක්කාය දිට්ඨිය. නැත්නම් අපි සක්කාය දිට්ඨිය කියන ගොඩක් අය දන්නේ නැහැනේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන කියලා. දිට්ඨිය කියලා එතන කියන්නේ තමන්ට තේරුම් ගියපු හැටි. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ ස්වකාය, ස්වකීය කය. ඒ කිව්වේ තමන්ගේ කය. තමන්ගේ කය දකින හැටි. තමන්ගේ කය දැක්කේ කොහොමද? හතර ආකාරයෙන් එකකින් දකිනවා. එක්ක එයා දකිනවා කොහොමද? රූපේ ආත්මයක් කියලා. එහෙම නැත්තම් දකිනවා. මට මතකයි දවසක් ඔය සාදුවරේ ඉන්දියාවේ මට කිව්වා මේ මානව ශරීරය හරි පවිත්‍රයි කිව්වා. මම බැලුවා මේ ගන්ධස්සාරේ ගගහ මේ කියන්නේ. සති ගානක් නාලා නැහැ සාදු. මානව ශරීරය පවිත්‍රයි. මම බැලුවා අනේ මේගොල්ලන්ගේ අවිද්‍යාවේ තරම කියලා. ඇයි මේ නිර්මල ධර්මයක් ඇහිලා නැහැ. අපි තමයි මේ කේසාලෝමානකා දන්තා කියලා ඇහුවේ. මේව ලෝකෙ වෙන කාටවත් අහන්න ලැබිලා නැහැ. වෙන කාටවත් අහන්න ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මේ එතකොට රූපේ ආත්මයේ වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් ආත්මයේ රූපයකින් හැදිලා තියෙනවා කියලා ගන්නවා. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි ආයෙ පරණ විදියට කියමු මොකද්ද? ශරීරේ තමන් කියලා ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා ශරීරයෙන් හැදිලා ඉන්නවා තමන් කියලා කෙනෙක්. එහෙම නැත්නම් ගන්නවා ශරීරයේ තුල තමයි තමන් ඉන්නේ. එහෙම නැත්නම් ගන්නවා තමන් තුල තමයි ශරීරය තියෙන්නේ. ඕක තමයි සක්කාය දිට්ඨිය. ඒතර ඔය සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මහවංශයේ සඳහන් වෙනවා මිහිඳු කුමාරයා අපේ මහින්ද මහරහතන් වහන්සේ උජ්ජේනි නුවර ජීවරජකමට පත්කරන්න අදහස් කරපු වෙලාවේ උන්වහන්සේ කැමතුනේ පැවිද්ද. ඊට පස්සේ ධර්මාශෝක රජුරෝ පෙරහැරින් එක්කන් ගිහිලා තියෙන පුත් කුමාරයව
ඒ කියන්නේ ඊළඟට රජ වෙන්න ඉන්න යුවරජුරු වෙන්න ඉන්න කෙනා. පෙරහැරෙන් එක්කන් ගිහිල්ලා තියෙනවා. පෙරහැරෙන් එක්කන් ගිහිල්ලා පාටලිපුත්‍රී අශෝකාරාමයට එක්කන් ගියා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පැවිදි කළා. පැවිදි කළා දීලා තියෙන්නේ භාවනාව දිතිස් කුණප භාවනාව. මේ කයෙහි කෙස් ඇත්තේ ලෝම ඇත්තේ කියලා කඩ බලන්න කිව්වා. නියපොතු ඇත්තේ සම ඇත්තේ මේ දෙතිස් කුණප භාවනාව කිරීමට මහා පිං රැස් කරපු සිතක් තියෙන්න ඕනේ. හිතේ ස්වභාවය නැත්තම් ලාමක දෙහි සටස් ගාලා හිත බහිනෝ. ශ්‍රේෂ්ඨ උදේට හිත නග්ග ගන්න හරිය අමාරුයි. දෙතිස් කුණප භාවනාව දීලා තියෙන්නේ මහාන කළා මිහිඳු කුමාරයා පැවිදි කළා. එතකොට මිහිඳු සාමණේරයන්ට සුළු කලකින් සෝවාන් ඵලයටපත් වුණා කියන. ඒ කොහොමද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණයට තියෙන කෙලින්ම තියෙන භාවනාවක් තමයි ආසුභ භාවනාව. ඔන්න බලන්න. ඇයි කෑලි වෙන් කර ධාතු ස්වභාවය බලද්දී එතකොට මේ කය තමන් කියලා තමන් තුළ ඇති කරගත්තු දැක්ම දෘෂ්ටිය ස්වකාය දෘෂ්ටියට මොකද වෙන්නේ? ගැලවිලා යනවා. මේක හරි මේක එහෙම එකක් නෑ කියලා අවබෝධ කරනවා. ඒ සතිපට්ඨානෙන්නේ කායानुපස්සන. එතකොට ධර්මසේනාධිපතින් වහන්සේ කාටද මේ බණ කියන්නේ? නකුල පිත්තු ගෘහපතියාට. ඊට පස්සේ කියනවා මේ ආශ්‍රිතවත් පෘතජ්ජනයා. ඒ කිව්වේ බුද්ධ වචනයක් අනුව හික්මිච්ච නැති කෙනා. සත්පුරුෂ ධර්මයේ පුහුණු වෙච්ච නැති කෙනා. ඒ නැති කෙනා විඳිනදී දැන් අපි උදේවරු ඉගෙන ගත්ත විඳීම ගැන. මොකක්ද අපි උදේවරු විඳීම ගැන ඉගෙන ගත්තේ? ඔව් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්න විදිය ගැන කිව්ව මතකද? ඔව් දැන් අපි කිව්වා ඔන්න ඇහෙන් රූපයක් දකිද්දී. අපි ඊළඟට ඇහි විඥානි හට ගන්න හේතු වෙච්ච කාරණේ කිව්වනේ උදේ මතකද? මොකද්ද? ඇහැ කියන එක හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. ඒ නිසා ඇහි විඥානි හට ගන්න. කන හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. නාසය හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. දිව හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. කය හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. මනස හැදිලා තියෙන්නේ නාම රූපයෙන්. ඒ නිසා ඇහැට යමක් අරමුණු වෙනකොටම ඇහි විඥානය හට ගන්නවා. ඒ විඥානයේ නාම රූපය වෙන් කරන්න බෑ. ඇහැට රූප පෙන්නකොටම විඥානය හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. එතකොට ඇහැ හැදිලා තියෙන නාම රූපයෙන් නම් ඇහි තියෙන නාම රූපේ නම් ඒක අපි උදාහරණයකට මම මොකද්ද කිව්වේ? ලී වලින් හදාපු දේවල් ගැන කිව්වනේ. ලීයෙන් හදලා නම් පොටුව. අපි ඒක ලීය කිව්වට ව්‍යවහාරෙ එන්නේ නැහැ. ඒක එන්නේ කොහොමද? පොටුව කියලා. මොකද මේ පොටුව වාඩි වෙන්න, පොටුව ගේන්න, පොටුව ගෙනියන්න, පොටුව කඩන්න අපිට එහෙම කියන්න පුළුවන්. අපි පොටුවට ලීය කියන්නේ ඊට පස්සේ. ඒ වගේ නාම රූපයෙන් ඇහැ හැදුනට පස්සේ ඇහි තියෙන ස්වභාවයත් එක්ක ඒ කියන්නේ පේන ස්වභාවය නේතන තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ඇහැ කියනවා. ඇහැට කියනවා නේත්‍ර කියලා වචනයක්. නෙත්ත කියලා කියන්නේ රූපේ ළඟට ඇදගෙන යන නිසා. රූපේ ළඟට පුද්ගලයාව ගෙනියනවා. ඉතින් ඒ නිසා ඔය ඒ පේන ස්වභාවයේ නාම රූප ප්‍රත්‍යයෙන් හටරන් තියෙනවා. නමුත් නාම රූප වැඩුණේ කුමක් ඇසුරු කරගෙනද? විඥානය ඇසුරු කරගෙන. ඒ නිසා මේ ඇහිම තමයි විඥානේ හටගන්නේ. ඉතින් වගේ ආයතන හයම විඥානය ඇසුරින් ඇදුවෙච්ච නිසා ඒ ආයතන හයම හට ගන්නවා විඥානි. ඒතකොට ඇහෙන් රූපයක් දකිනකොට විඥානි හට ගන්නවා. විඥානින් තමයි ඒක පෙන්නලා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එකතු වෙලා. මොනවද එකතු වෙලා තියෙන්නේ? ඇසයි රූපයයි විඥානය එකතු වෙලා. ඒකට අපි මොකද්ද කියන්නේ? ස්පර්ශය. එතකොට ස්පර්ශය වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇහැ රූපය විඥානය එකතු කරලා ස්පර්ශය හදලා විඥානි නිරුද්ධ වෙනවද? නෑ. මොකද වෙන්නේ? ඒක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විඳින මහා වෙලාවක් යන්නේ. විඳිනවා. අන්න එහෙම විඳිනකොට ඒ විඳින්නේ මේ විදියටයි කියලා දන්නේ නෑ පුතත්ජන කෙනා.
මේ විදිහට ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්න විදීමක් කියලා දන්නේ. ඒත් ඇහෙන් රූප බලලා විදීම හට ගන්නවා. කනෙන් ශබ්ද අහලා විදීම හට ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරලා විදීම හට ගන්නවා. දිවෙන් රස විඳලා විදීම හට ගන්නවා. කයෙන් පහස ලැබලා විදීම හට ගන්නවා. මනසෙන් අරමුණු සිහි කරනකොට විදීම හට ගන්නවා. මට මතකයි අර සුභා රහත් තෙරණිය අර පුද්ගලයාට කියනවා දූර්තයාට කියනවා මේ ශරීරය ගැන කතාවක් කියන මේ ජීවිතේ සිත මෙහෙවන රූකඩයක් වගේ කියනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද රූකඩ සම්දර්ශන? නෑ දැකලා තියෙනවා. කොහොමද ඒක කරන්නේ? උඩින් තිරේ තියෙනවා වැහිලා. ඔව් ඊට පස්සේ අතපය නූල් වලින් ගැට ගහලා තියෙනවා. පිටිපස්සේ ඉඳලා මිනිස්සෙක්ගේ නූල් ටික එහාට මෙහාට හරවනවා. එතකොට ඉස්සරහා බලාගෙන ඉන්න කෙනාට පේන්නේ මොකද්ද? පුද්ගලයා අතපය හසුරනවා වගේ. ඒ වගේ මේ හිත විසින් හසුරවන රූකඩයක් කියනවා මේ ශරීරය. එතකොට ඒක ඒ උත්තමාවියට ඇතිවෙච්ච අවබෝධය නේද? ඒ අවබෝධය. එහෙම අවබෝධයක් නොතිබෙන්නේ ඇහැ ගලවලා දෙන්න පුළුවන්ද? බෑ. එතකොට දැන් බලන්න ඔන්න විඳීම ඇති වෙනවා කියලා මම කිව්වනේ. දැන් ඔන්න විඳීම හට ගන්නවා. එතකොට ඇහි ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. කායේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. හැබැයි මේ විඳීම හටගත්තට අපි මේක අහලා නැත්තම් අපි දන්නේ නැහැ කොහොමද මේක අහලා හිටියොත් අපි මේ ධර්මය අහපු ධර්මයට 100 පිටුවා ගත්තොත් වේදනානුපස්සනාව යෙදුනොත් එයා ස්පර්ශය අල්ලනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයමයි වේදනාව තියෙන්නේ. එතකොට ඕන් සැප විඳීමක් මන් තුල හටගත්තා. ඕන් දුක් විඳීමක් මන් තුල හටගත්තා. ඕන් දැන් මේ වෙලාවේ මට මොකවත් සැප දුක් තේරෙන්නේ නැහැ. ඕන් මං ඇහෙන් රූපයක් දැකලා සාමිස වේදනාවක් මට හටගත්තා. ඕන් මට නිරාමිස වේදනාවක් හටගත්තා කියලා එහෙම දකින්න පුළුවන් වේදනානුපස්සනාවේ දියුණු කළොත් පමණයි. නැත්තම් ඒක දැක ගන්න ක්‍රමයක් නැහැ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ වේදනානුපස්සනාව අහලා එයා පුරුදු කළා නම් තියෙන්නේ එයා වේදනාව යථා ස්වභාවය දන්නේ නැද්ද? අශෘත පුතඥයා මේක අහලත් නැත්තම් ඒ අනු හික්මිලත් නැත්තම් එයාට ඇඟට රිදෙනකොට කියන්නේ අයියෝ රිදෙනවා. සැප ලැබෙනකොට කියන්නේ හරි සනීපයි. මෙහෙම නියන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ධර්මයේ පුහුණු වෙච්ච නැති එක්කෙනා විඳීම ගන්නේ තමන් කියලා. ඒක සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය මන් තේරුවනේ. කොහොමද ඒක තේරුවේ? තමන්ගේ කය කියලා තමන්ව තේරුම් අරගෙන. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන එකේ තේරුම. සෝකාය තමන්ගේ කය කියන දැක්ම. දැක්ම කියන්නේ තේරුම් ගැනීම. පේන හැටි. එතකොට වේදනාව තමන් කියලා ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා වේදනාවෙන් තමයි. ඒ කියන්නේ සැප දුක් විඳීම් වලින් තමයි තමා හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා තමන් තුල තමයි සැප දුක් විඳීම් තියෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා වේදනාව තුල තමයි තමන් කියලා කෙනෙක් ඉන්නේ කියලා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රිදෙනකොට කෑ ගහනවා අනේ මගේ මේ රිදෙල්ල නැති වෙන්නේ කවද්ද? එහෙම නැත්නම් Tamanට සතුට සහගත එකක් ආවොත් අනේ මං සතුටෙන් හිටියා දැන් ඒක මට නෑ කියලා. ඒ කියන්නේ වේදනාවේ ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වීම. ඇයි ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙන මේක කාටවත් වළක්වන්න බෑ. අද ඔබ දවල් දාන්නේ ගත්තද? රසද? රසයි. දැනුත් තියෙන දේ රහ. නෑ. ඒ රස තිබුණේ දිවට ස්පර්ශي තියෙන වෙලාවේ විතරයි. දැන් ඒ රස නෑ. අනිත් වෙලා ගියයි විඳීම. ඒ වගේ පහසුවත් එහෙම. දැන් ඔබ ඔන්න එක ඉරියව්වකින් ඉන්නවා. විනාඩි කිහිපයක් එක පහසුයි. ඊට පස්සේ ඒකම අපහසු වෙන්නේ නැද්ද? ඊට පස්සේ මොකද ඔබ කරන්නේ? ඉරියව් වෙනස් කරන. ඉරියව් වෙනස් නොවෙන්න නම් සිත එක අරමුණට ගිහින් තියෙන්න ඕනේ. එතකොට කය සැහැල්ලු වෙනවා.
එතකොටයි වාසිය තියෙන්නේ. නැත්තම් කය පීඩාව දිගටම තියෙනවා. සිත එකඟ වෙච්ච ගමන් කයේ අවධානය නැහැ සිතේ. එතකොට සිත එකඟ වෙනකොට ඒක අරමුණකට යනවා හිත. ඒ අරමුණේ වැඩ කරනකොට හිත කය ගැන තේරුමක් නැහැ. එතකොට හැල්ලුයි. එතකන් ශරීරේ බරයි. වේදනාව ඇති වෙනකොට එහාට මෙහාට හැරි හැරි තමයි ඉන්න තියෙන්නේ. ඒ ඉස්සල්ලාම හැරෙනකොට මේ පැත්ත හොඳයි වගේ තේරෙනවා. එතන ටිකක් ඉන්නකොට ආයෙ හැරෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. මට මතකයි ඔය අපි බෙහෙත් කරන්න කියන්නේ ඉස්සර ආනමඩුවේ. ආනමඩුවේ ගියාම මම දැක්කා බෙහෙත් තොරුවේ බස්සනවා. ලා රස්නේ තියෙද්දි ලා නිමේ සෑහෙන රන්නේ. ඒකේ බස්සනවා ළමයිව. අනේක දුවක් බස්සලා ඒකේ ආම්මෝ කෑ ගහනවා බස්සපු අයටත් බයිනවා. හැමෝටම බයිනවා. තොපි මට ආදරේ නෑ ගොඩට ගනියව් කියනවා. කෑ ගහනවා. මොකද මේ වේදනාව. මේ වේදනාව මෙහෙමනම් නිරේ කොහොම ඇද්ද? නිරේ වේදනාව කොහොම ඇද්ද? පොඩි වෙලාවක් අපිට අවුවේ ඉන්න අමාරුයි. පොඩි වෙලාවක් මේ රත් වෙච්ච පොළොවක ඇවිදින්න අමාරුයි. නමුත් නිරේ විස්තර වෙන්නේ කොහොමද? නිරේ කියලා කියන්නේ යකඩ පෙට්ටියක්. යටත් වහලා උඩත් වහලා හතර පැත්තත් වහලා යකඩ පෙට්ටියක්. ඒ කියන්නේ ඒ ලෝකේ තියෙන යකඩ පෙට්ටියක් ඇතුලේ. ඒ යකඩ පෙට්ටිය රත් වෙලා ගින්දර වෙලා තියෙන රතු පාටට. ඒ මහනිරේ. ඒ යකඩ පෙට්ටිය ඇතුලේ තමයි මිනිස්සු ඉන්නේ. මිනිස්සු නෙමෙයි. නිරිසත්තු. කර්මානුරූපව මැවිලා ඉන්නේ ඒගොල්ලෝ. ඒ පොළොව රත් වෙලා චිරිස් චිරිස් කියලා පිච්චෙනවා තමන්. ඒකේ දුවල බේරෙන්නද කොහෙද දුවල බේරෙන්නද? දුවල එළියට යන තැන නැහැනේ. උඩ බැලුවත් ගින්දර වෙච්ච තහඩුව. හතර පැත්තෙත් එහෙම දහස් ගාණක් ඒ ගිනිදල් මැද්දෙන් දුවනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාලා බොහෝ කාලයක් ගියාට පස්සේ ඒගොල්ලන්ට පේනවා කියනවා එක පැත්තක දොර ඇරිලා පෙරේදි තරඟෙට පොර කාගෙන දුවනවා කියනවා. එතනට ලං වෙනකොට ආයි දොර නැහැ කියනවා. දොර නැහැ කියනවා. ඉතින් ඔය හිටපු අයනේ අපි කවුරු? කලින් සංසාරේ මේ ආත්මේ බේරලා වුණාට එතකොට වේදනානුපස්සනාව වඩපු නැති නිසා අපි මේක අවබෝධ කරගෙන නැහැ. ඉතින් වේදනාව තමයි. ඒතර මේ වේදනාව වෙනස් වෙද්දී හඬනවා, වැළපෙනවා. දැන් බලන්න සක්කාය දිට්ඨියෙන් තොර කෙනා. සුප්පියා උපාසිකාව. සුප්පියා උපාසිකාව සීවලී මහරහතන් වහන්සේගේ අම්මා මෑණියෝ පෙර කර්මයක් නිසා දෙන්නත් එක කරපු. කර්ම විපාකයේ හැටියට දරුවා ලැබුණා බඩට. දැන් මව කුසේ දරුවා ඉන්නවා මාස 10යි ගියේ මේ ළමයා හම්බ වෙන්නේ බලන් හිටිය හම්බ වෙන්නේ. දැන් මේ කාලේ නම් ඉතින් සිහි නැති කොල්ල ගන්නවනේ. ඒ කාලේ එහෙම ඒ කර්මානුරූප වෙනකට වළක්වන්න බෑ. එහෙම තැන්වල නෙමෙයි උපදින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුද්දක් ගියා. දෙකක් ගියා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් විශාල බඩක් එක්ක අම්මා කෙනෙක් ඉන්නවා කියන්නේ. දැන් සමහරට දරුවා වැඩුණාට පස්සේ අපි අහලා තියෙනවනේ මේ දරුවා වැඩුණාට පස්සේ දරුවා බිහි වෙන්න ඉස්සර වෙලා කර්මජ වාතයේ සැලවෙනවා කියනවා. එතකොට අම්මට තේරෙනවා බඩේ බුරුලක්. එතකොට අම්මා දන්නවා දැන් බබා හම්බෙන්න මට සූදානමක් වෙනවා කියලා. හනිකාව දැන් අපි ඒකට සූදානම් වෙනවනේ. ඉතින් මෙයාට එහෙම නැහැ. හම්බ වෙන්නේ නැහැ. හිර වෙනවා. දරුවා හම්බෙන්න හදනකොටම හිර වෙනවා. එතකොට ඇති වෙන කැක්කුම එනකොට සුළු කැක්කුමක් දෙන්නේ. ඒ කැක්කුම එනකොට සෝවාන් වෙච්ච කෙනෙක් මේ තාත්තත් සෝවාන් අම්මා සෝවාන්. සක්කාදිට්ඨියෙන් තොරයි දෙන්නම. සිහි කළේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේව සිහි කර කර කුසාත ගෑවා. අනේ බුදුරජාණන් වහන්සේ මෙබඳු සංසාරයකින් ඈතර වෙන්නයි මේ ධර්මය කියා දුන්නේ. මෙබඳු සංසාරයක නැවත නැවත ඉපදෙන මේ දුකෙන්නේ රහතන් වහන්සේලා නිදහස් වෙලා වැඩ ඉන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන මෙනෙහි කර කර අර දුක සමනය කරගත්තේ. බලන්න වෙනස. එතකොට මං අහලා තියෙනවා දැන් සමහර මවුන් කාරාගම් වල උගන්වන්නේ මේ දරුවෝ බඩට දාන්නේ දෙවිවරු කියලානේ. මං අහලා තියෙනවා සමහර ඒ ස්පිතාල වැඩ කරන අපිට කියලා තියෙනවා මවුන් කාරාගම් වල ඒගොල්ලෝ දරුවෝ ලැබෙන්න ආවට පස්සේ වේදනාව වෙනකොට දෙයයන්ට බයිනවා කියන්නේ. අයි ඕක මගේ බඩට මේ දරුවෝ දැම්මේ කියලා. බලන්න එතකොට ඒ කියන්නේ මේ වේදනාව එනකොට සෙල්ලන්නේ නැහැ මේ වේදනාව කියන එක.
එතකොට බලන්න මේ මාර්ගඵල ලැබුව එක්කිනා එක ඉවසපු හැටි. පුදුම ඉවසිල්ලන්නේ. එතකොට බලන්න මේ විදියට වේදනාව අනිත්‍ය වෙද්දි සිත වෙනස් කරගන්න නැතුව ඉන්නවා. සිත වෙනස් කරගන්න නැතුව සෝවාන් වෙච්ච අය. සිත වෙනස් කරගන්න නැතුව ඉන්නවා. ඊළඟට තියෙනවා අපි කෝ සංඥා හතරක් ගැන. සාමාන්‍යයෙන් අවිද්‍යාසහගත පුද්ගලයාට තියෙන ටික ටික වයසට ගිහලා ලෙඩ වෙලා හතරට කියන්නේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් තියෙන්නේ අසුබ දෙයක්. එයාට පේන්නේ සුබයි කියලා. තියෙන්නේ දුකක්. එයාට පේන්නේ සැපක්. තියෙන්නේ වෙනස් වෙලා යන දෙයක්. එයාට පේන්නේ නිත්‍ය දෙයක්. තියෙන්නේ තමා කියන දෙයින් තොර දෙයක්. එයාට පේන්නේ තමා කියලා දෙයක්. ඒකට කියනවා සංඥා විපල්ලාස. විපරීතයට පත් වූ සංඥාව. සංඥා කිව්ව හඳුන ගන්න දේ. ඒ කියන්නේ පේන දේ. මොකක්ද අපිට සංඥාව හැටියට පේන්නේ? හැඩයකුයි වර්ණයකුයි. හැඩයකුයි වර්ණයකුයි. වර්ණ කියන්නේ පාටකුයි පේන්නේ. ඒකෙන් තමයි අපි සංඥාව ඔක්කොම හඳුනගන්නේ. හැඩයක් පේන්නේ නැත්තම් පාටකුත් නැත්තම් ඉතින් දකින්න දෙයක් නැහැ නේද? එහෙනම් දකින්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සක්කාය දිට්ඨිය ওই සංඥාවෙත් තියෙනවා. සංඥාවේ නෙමෙයි සංඥාව සම්බන්ධේනොත් පුතඥය තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. කොහොමද? දැන් එයාට පේනවනේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපය. එයා කණ්ණාඩිය දිහා ගිහින් බලනවා. කණ්ණාඩියකින් බලද්දි මොකක්ද එයාට පේන්නේ? ඒ රූපේ පිළිබඳ සංඥාව නෙමෙයිද පේන්නේ? කණ්ණාඩියෙන් බලද්දි පේන්නේ තමන්ගේ රූපේද? රූපයෙන් පෙන්눔 කරන සංඥාවද? රූපයෙන් පෙන්눔 කරන සංඥාව පේනවා. සංඥාව පේනකොට මෙයා ගන්නවා මොකද්ද? මේ තමා. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මම කියලා ගන්න. එතකොට ඒ සංඥාව තමා කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා සංඥාවෙන් තමයි තමන් හැදිලා ඉන්නේ කියලා ගන්නවා. ඊළඟට ගන්නෙ මොකද්ද? සංඥාව තුල තමයි තමන් ඉන්නේ කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා තමන් තුල තමයි සංඥාව තියෙන්නේ කියලා ගන්නවා. හැබැයි සංඥාවේ ස්වභාවය මොකද්ද? අනිත්‍ය. වෙනස් වෙලා යනවා. ඔන්න දැන් මම උදේ මතකද මම කිව්වා අර ෆෝටෝ එකක් ගැන. අපි කිව්වා ඔන්න පොඩි දරුවා ඔන්න චූටි කාලේ අපි බෝනික් වගේ හිටපු කාලයක් නැද්ද? හිටියා. ඒ පින්තූරේ දැන් පින්තූරේ ගත්තොත් හාත්පසින් වෙනස් නැද්ද? කාටවත් අඳුර ගන්න පුළුවන්ද? ඉස්සර මම මෙහෙමයි හිටියේ අනේ මගේ කොණ්ඩෙට වෙච්ච දේ. ඉස්සර මම මෙහෙමයි හිටියේ අනේ මට වෙච්ච දේ. මට මතකයි මම එක්තරා තැනකට ගියා පිළිකා රෝගී බලන්න. ඉතින් පිළිකා හැදුනාම පිළිකාවට බෙහෙත් කරද්දි කොණ්ඩේ යනවනේ. ඉතින් කොණ්ඩේ ගිහිල්ලා කෙස් නෑ තට්ටි ගතිය තියලා එහෙට මෙහෙට එහෙම මෙහෙන් කොණ්ඩේ අතරින් පතර ඇවිල්ලා. යාගේ අර බැංකුවේ වැඩ කරන කාලේ ලස්සන පින්තූරයක් ගහගෙන ඉනවා. ලස්සන නෝනා කෙනෙක් ඒ කාලේ. කොයි ලස්සන. මොකද උනේ? ඒ ලස්සනයි කියලා අපි දැකපු රූපේ හැඩේ ඒ රූපේනේ. ඒ රූපේ වෙනස් වෙනකොට ඒ සංඥාව වෙනස් අනිත්‍ය වෙලා ගියා. නමුත් එයා ඒක තියන් ඉන්නවා මේ මම. නමුත් එහෙම කෙනෙක් එතන දැන් නෑ. ඒ වෙලාවේ දකිද්දී එතනින් එයා නැතිලා හිටියේ නෑ. ඇහැ එළියට පැනලා. මේ ඇහැ දියුල් ගෙඩියක් වගේ. ඒක මම දකුණු ඇහැ මතක හැටියට දියුල් ගෙඩියක් වගේ එළියට පැනලා. මුළු ඇහැම. දැන් බලන්න එහෙම වෙන ඇස්නේ අපි මේ පරිහරණය කරන්නේ. ඊළඟට ඇට සැකිල්ලක් වගේ ඇඟ. මේ උගුරේ මේ හිලක් තියෙනවා. මේ ඒ හිලෙන් තමයි කැම්ප් බීම දෙන්නේ. කතා කරන්න බෑ. ලියන්න පුළුවන්. එතකොට අපි ගියපු වෙලාවේ අපිත් එක්ක හිටපු අක්කට එයා කියවනේ අතින් මෙම අඬ ගැහුවා. අඬ ගහලා මේ ලියුම් මෙම අතේ ලීලා දුන්නා. මොකක්ද ලීලා දුන්නේ? රසට පොලොස් ව්‍යංජනයක් අරන් එන්න කිව්වා. බලන්න මේ ඒ කියන්නේ තවමත් අපේක්ෂාවක් තියෙන්නේ මොකද්ද? අනේ රසට මොනවා හරි කන්න ඕනේ. අප්‍රියාවක් කියනවනේ පිළිකා රෝගෙත් එක්ක. බේත් කරද්දි කන්න බෑ කෑම අප්‍රියාවක් වෙනවා සදේට. එතකොට අර මතක් වෙන අර කලින් කාපුව. දැන් ඒ සංඥාව වෙනස් වෙලා. නමුත් මේ තමන්ගේ සංඥාවත් වෙනස් වෙලා. නමුත් මේ සංඥාව වෙනස් වෙච්ච බව තමන්ගේ හිත පිළිගන්නේ නැහැ. ඇයි හිත පිළිගන්නේ නැත්තේ? තමන් දැක්කේ ඒක නෙමෙයිනේ. තමන් සංඥාවෙන් දැක්කේ තමන්.
එක්ක දැක්කේ සංඥාවෙන් හැදිච්ච තමන්. එහෙම නැත්නම් දැක්කේ තමන් තුල තියෙන සංඥාව. එහෙම නැත්නම් දැක්කේ සංඥාව තුල ඉන්න තමන්. නමුත් එහෙම එකක් නැහැ කියලා යාට තේරුන්නේ නැහැ. අන්න බලන්න සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. එතකොට එහෙම වෙනකොට හිතෙන් අඬ කටින් කියා ගන්න බෑනේ. අපි දන්නේ නැහැ එයාගේ හිතේ මොනවා තියෙනවද කියලා. ඒතකොට හිතේ අනුකූලව පෙරලි තියෙනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ සංඥාව තියෙන එක්කෙනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සසර. මේ ආත්මේ ලබා ගන්න බැරි දේවල් ඊළඟ ආත්මේ පතනවා. ඊළඟ ආත්මෙට ලැබේවා කියලා පතනවා. මේ ආත්මේ ආදරේ ලැබුණ නැත්නම් ඊළඟ ආත්මේ ආදරේ පතනවා. මේ ආත්මේ කැම බීම නැත්නම් ඊළඟ ආත්මේ කැම බීම ඒ පතනවා කියන එක මේ මහා අමුතුවෙන් ලෑස්ති වෙවි තියෙන එකක් නෙමෙයි. හැමතිස්සෙම තියෙන එකක්. දැන් ඒක සිදුවීමක් තියෙනවා පසේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ගෝසිත සිතානන්ගේ අතීත කාලේ. ඒකේ තියෙනවා දුර්භික්ෂයකට අහු වෙලා ඒ මුළු පවුලේ කට්ටියම කණ්ඩ නැතුව අතට බොණ්ඩ නැතුව පිපාසෙන් මුළු පවුලම යනවා. යනකොට ගෙදරකට ගොඩ වෙනවා මොන හරි කන්න ටිකක් ඉල්ලගෙන. ගොඩ වෙද්දී ඒ ගෙදරට පසේ බුදුරජාණන් වහන්සේ නම දානට වඩිනවා. එදා ඒ ගෙදර කිරිබතක් හදලා. දැන් පසේ බුදුරජාණන් වහන්සේට දානි දුන්නා. දානි දුන්නාම පසේ බුදුරජාණන් වහන්සේ වැළඳුවා. ඒ ගෙදර බැල්ලියක් හිටියා. උන්වහන්සේ ඉතුරු දානි කොළ කෑල්ලක දාලා බැල්ලිට දුන්නා. දරගොල්ල තාම කෑම කාලා නැහැ. ඒගොල්ලෝ දැන් බලාගෙන ඉන්න දැන් පිපාසෙන් බඩගෙන ඉන්න පිරිසක්. බලාගෙන ඉන්නේ කවුරු දිහාද? අර බත් කන්න බැල්ලි දිහා. බලාගෙන ඉඳලා කල්පනා කරනවා අනේ මේ බැල්ලි හොඳට කාලා ඉන්නවා අනේ. අපිට ඒකත් නැහනේ. ඊට පස්සේ ඒකතර ආයේ මේගොල්ලන්ට වාඩි කරලා කන්න දුන්නා. දැන් මේගොල්ලන්ට හිතේ තිබිච්ච මහන්සියත් ඔක්කොමත් එක්ක අර පිරිමි එක්කෙනා තාත්තා මොකද කළේ? බඩ පිරෙන්න කෑවා. කාලා වැඩි වුණා. මැරුණා. උපන්නේ කොහෙද? බැල්ලිගේ කුසේ. බලන්න ගියපු විදිය. හිතපු රටාවකද ගියේ? සලස්ම කරපු විදියකටද ගියේ? ඔය වගේ ආහාරවල පණුව වෙලා අපි කොච්චර උපදින්නේ නැද්ද? අපි දන්නවද මේවා? අපේ ඉතිහාසෙ කොහොමද අපි අවිල්ලා තියෙන්නේ කියලා? අපි දන්නේ නැහනේ. දැක්කදර පේන මේ ඒකත් එක්ක ගත්ත හැටි. හැබැයි සෝවන් වෙලා හිටියානම් එයා තමන් පිළිබඳව තෝර බේර ගන්නවා. මේකයි මේ තමන්ට වෙන්නේ කියලා. තෝර බේර ගන්න හැකියාවක් නෑ. පේන දේ ගන්නයි තියෙන්නේ. ඒක විනිවිද බලන්න පුළුවන්කමක් නෑ. සංඥා විනිවිද බලන්න නොවනි පුළුවන්කමක් නෑ පුතත්ජන කෙනාට. ඒ කෙනායකට අහු වෙනවා. දැන් අපිට සමහරට අපි මේ කාලේ වුණ බත් ඊසි කරනවා. දැන් ඉදුල් බත් කියලා අපි බත් අහක දානවා. දුර්භික්ෂයකට අහු වෙලා බලන්න ඕනේ බිම වැටෙන බත් තුල කොච්චර පොර කනවද? ඒකයි. දුර්භික්ෂයට අහු වෙලා බලන්න ඕනේ. පිගාන වල කෝප්ප වල තියෙන කැඳ ටික ලෙව කන හැටි. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන දේට අපි රැවටෙන්න සුදුසු නෑ. මේවා නිට්ටයයි කියලා මේ සංඥාවල් අපිට දැන් ඔන්න කණ්ඩ බොණ්ඩ ලැබෙ මොන හරි පිනන් නිසානේ මේ ලැබෙන්නේ. ඒතකොට මේ පින ලැබිලා ඒක ගෙවිලා ඉවර වෙනවද නැද්ද? ගෙවිලා ඉවර වෙනවා. ඒතකොට මේ සංඥාවට අපි මුලා වෙලා හිටියොත් හැමදාම මෙහෙම වෙයි කියලා. ඒක අපේ අවබෝධය නැතිකම නේද? අවබෝධය නැතිකම. එහෙම වෙලා ඊට පස්සේ අපි ගිහිල්ලා උපදී කොහේ හරි වෙන කණ්ඩ නැති දෙනක. කන්න තියෙන තැන්වලම මේ අපේ රටේ ඉතිහාසෙම දුර්භික්ෂ ඇති වෙච්ච අවස්ථාවල් නැද්ද? තියෙනවනේ තීය කියලා බ්‍රාහ්මණයාගේ කැරල්ල ආපු කාලේ 12 අවුරුද්ද වැස්සත් නැහැ. ඒ හිටපු වලගම්බා රජුරුවත් පැනලා ගිහිල්ලා. ඔක්කොම මේ වෙහෙර විහාර පාළු වුණා. මිනිස්සු මැරිලා ගියා. අන්තිමට මිනිස්සු තමන්ගේම පවුලේ අය මරාගෙන කාලා තියෙනවනේ මිනිමා. අපේ රටේ ඔන්න මහවංශේ තියෙන විස්තරේ. එතකොට රහතන් වහන්සේලා කොච්චර පිරිනවද? දහස් ගණන් පිරිනවම් පාලා තියෙනවනේ. එතකොට බලන්න එතකොට අපි හිතාගෙන ඉඳපු සංඥා වෙනස් වෙලා නැද්ද? කොච්චරවත් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙද්දී පුතග්ජනයාගේ හිතේ ස්වභාවය මොකද්ද? අඬා වැළපින එකයි. ඒ වෙනස් වෙන්නේ තමන් කියලා හිතාගෙන ඉන්න දෙන්නේ. තමන් කියලා හිතාගෙන ඉන්න දේ තමයි මේ වෙනස් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ?
හඬා වැළපෙනවා. හඬා වැළපෙනවා. ඊළඟට තියෙනවා එය සංඛාරා සංකාරී අත්තතෝ සමනුපස්සති. එහෙම නැත්නම් සංස්කාරයන් තමයි කියලා ගන්නවා. සංස්කාර කියන්නේ මොනවද මෙතන? ඔව් චේතනා කිව්වේ රූප සංචේතන. මෙතන තියෙනවා හය ආකාර චේතන. මොනවද? පළවෙනි එක මොකද්ද? රූප සංචේතන. දෙක ශබ්ද සංචේතන. තුන ගන්ධ සංචේතන. හතර රස සංචේතන. පහ පොට්ටබ්බ සංචේතන. හය ධම්ම සංචේතන. දැන් අපි මේක තෝර බේරගමු. දැන් ඔබට මතකද කිව්වා දැන් ඔන්න ඇහැට රූපයක් පේනකොට ඉස්සෙල්ලාම හටගන්නේ මොකද්ද? විඥානේ. ඇහෙන් රූපයක් පේනකොටම ඉස්සෙල්ලා හටගන්නේ විඥානේ. කනට ශබ්දයක් ඇහෙනකොටම හටගන්නේ මොකද්ද? විඥානේ. නාසයට යමක් දැනනකොටම හටගන්නේ මොකද්ද? විඥානේ. දිවට යමක් රසයක් දැනනකොටම හටගන්නේ මොකද්ද? විඥානේ. කයට පහසක් දැනෙනකොටම හටගන්නේ මොකද්ද? විඥානේ. හිතට යමක් සිතෙනකොටම හටගන්නේ මොකද්ද? විඥානේ. ඒකට අපි මොකද්ද කිව්වේ? එතකොට තුනක් එකතු වෙනවා කිව්වා. මොනවද? ඇහි එකතු වෙන තුන මොනවද? ඇසයි, රූපයයි, විඥානේ. කනේ හටගන්නේ එකතු වෙන්නේ මොනවද? කනයි, ශබ්දයයි, විඥානේ. නාසයයි, ගන්ධ සුවඳයි, විඥානයයි. දිවයි, රසයි, විඥානයයි. කයයි, පහසයි, විඥානයයි. මනසයි, අරමුණුයි, විඥාන. දැන් ඔක හොඳට මතක තියාගන්න. දැන් මම ඊළඟට කියන්න යන්නේ. මොකද්ද? දැන් අපි මතකද කිව්වා වේදනාව ගැන. එතකොට වේදනාව හටගන්නේ මොකෙන්ද? අර එකතුවෙන්. එකතු වෙච්ච ගම ඉදීම හට ගන්නවා. ඊළඟට අපි මොකක් ගැන කිව්වද? සංඥාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒ කියන්නේ අර විඥානයයි ආයතනයි බාහිර අරමුණුයි තුන එකතු වුණාම තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒ කියන්නේ විඳිනවා, හඳුන ගන්නවා, ආන්න චේතනා පහළ වෙනවා. එහෙනම් චේතනා පහළ වෙන්නේ ස්පර්ශය මුල් කරගෙන. හොඳට ඒක මතක තියාගන්න. එතකොට චේතනාවක් පහළ වෙනකොට එතන විඥානෙ තියෙනවා. ඕන්න දැන් මතක තියාගන්න. චේතනාවක් පහළ වෙනකොට එතන විඥානෙ තියෙනවා. ඔන්න දැන් අපි ඇහෙන් රූපයක් බලනවා. එතකොට නාම රූපයෙන් හටගත්ත ඇහක් තියෙනවා. ඔන්න රූපයක් ඇහැට පේනවා. එතකොට ඉස්සෙල්ලාම හටගන්නේ මොකද්ද? විඥානෙ හටගත්තා. මොකක්ද ඒ උනේ? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච ගමන් එතකොට විඥාන නිරුද්ධ වෙනවද? නෑ. ඊට පස්සේ වැඩි පටන් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ස්පර්ශයට ගත්තට පස්සේ ඔන්න හිතට දැනෙන්න ගන්නවා විඳීම. විඳිනවා දැනෙන්න ගන්නවා ඒක. ඒ වගේම අපි ඒක හඳුන ගන්නවා. අර තුنين ඔක්කොම අපි කරන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? චේතනාවක් පහළ වෙනවා. එන්ජිම ක්‍රියාත්මකයි. චේතනාව තමයි එන්ජිම. චේතනා පහළ කරලා දෙනවා. එතකොට මේ චේතනාව පහළ කළා එන්ජිම ස්ටාර්ට් කරපු ස්විච් එක මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නැමැති ස්විච් එකෙන් තමයි ඔක්කොම ආවේ. එන්ජිම වැඩ කරේ. ස්පර්ශය හටගත්තු ගමන් රූපේ පෙවුණා. ඒකේ රූපේ අඳුනගත්තා. සංඥා වින්දා. චේතන පහළ මේ අරකනේ. අරකිනේ අර. ඕකි තමයි මං අල්ලගන්න හිටියා වරෙන් ඕකි. නැත්තම් අරකනේ. ඊට පස්සේ වැල වගේ එනවා ඒ හිස්ටරි එක. නැද්ද එහෙම වෙන්නේ? එහෙම තමයි වෙන්නේ. ඔන්න එකපාරට ඇයි රූපේ දැක්කා. අරවනේ අර මං කාලෙකින් කෑවේ නෑ. ඒ මොකද්ද හටගත්තේ? චේතනාව. චේතනාවක් හටගත්තා. ඊට පස්සේ බැලුවා සල්ලි නෑ. ඔන්න දැන් චේතනාව වැඩ කරනවා. සල්ලි නෑ. ඊට පස්සේ බලනවා අනේ කාගේවත් පර්ස් එකක්වත් ගන්න නැත්නම්. ඔන්න දැන් හිත යන්නේ මොකේදද? අනුන් සතු දේ පැහැර ගන්න. ඕම් පැහැර ගන්නවා. ඔක්කොම වැඩ කරන්න ගන්න මොකෙන්ද මේ වෙන්නේ? චේතනාවෙන් වෙන්නේ. චේතනාවෙන් වෙන්නේ.
එහෙම නැත්තම් ඔන්න චේතනාවක් හට ගන්නවා. ආන් අරුන් විශාල ගයක් හදලා නිදකින් ඕන දැන් හිතෙනවා. මම මේ කියන්නේ මේ මිනිස්යාගේ හැටි. ඕගොල්ලන්ගේ හැටි නෙමෙයි ඈ. මිනිස්යාගේ හැටි. ආන් අර ළමයි ඔය හොඳට ඉගෙන අපේ උන්ට තමයි ඉගෙන ගන්න බැරි. ඇහෙන් රූපේ දැක්කා. දැන් මොනවද මේ ඔක්කොම හටගන්නේ? චේතනා පහළ වුණා. දැන් මැෂිම හොගාලා වැඩ. මොකද්ද මැෂිමේ වැඩේ දැන්? හිතෙන් හිතනවා, වචනෙන් කියනවා, කයින් කරනවා. අනේ මේ මුන්ට කොඩිනවක් කරන්න කෙනෙක් නැහැ නේ කියලා ඔන්න හිතනවා දැන් ඊට පස්සේ. ඕවක් කරනවාද නැද්ද මිනිස්සු? කරනවා. මේ විදිහට චේතනාව පහළ කරලා ඇහෙන් දැක්ක රූපය මුල් කරන් චේතනාව පහළ කරලා කර්ම රැස් කිරීමට කියනවා රූප සංචේතනා. කනින් අහන ශබ්දේ මුල් කරගෙන චේතනාව පහළ කරලා කර්ම රැස් කරකට කියනවා ශබ්ද සංචේතනා. නාසයෙන් දැනෙන ගඳ සුවඳ දැනගෙන චේතනාව පහළ කරලා රැස් කරන කර්මයට කියනවා ගන්ධ සංචේතනා. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ කරලා රැස් කරන කර්මයට කියනවා රස සංචේතනා. කයට දැනෙන පහසට චේතනා පහළ කරලා කර්ම රැස් කිරීමට කියනවා පොට්ටබ්බ සංචේතනා. මනසේ සිට ඇතිවෙන අරමුණු වලට චේතනා පහළ කර කර්ම රැස් කරනකට කියනවා ධම්ම සංචේතනා. එක දවසක් මම දැක්ක දැන් මං ඉන්නවා මේ පුංචි බොරැල්ලි බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන. හවස මමත් මේ පිටකොටුවට යන්න බස් එකේ යන්න මං හිටගෙන ඉන්නවා. ඉන්නකොට මිනිස්සෙක් වයසක මහත්තයෙක් අතේ මොකක් හරි ෆයිල් එකයි මොනවා හරි පොඩි දෙයක් තිබුණේ. මම අතේ තියාගෙන බස් එකේ නිකන් හිටියා. දැන් මට පෙවුණා මේ බම්බ 4-5ක් පොඩ ඈත දුරින් පූසෙක් වගේ දැන් පූසෙ ඉන්නේ අර මීවලන්න. ඒ වගේ කොල්ලෙක් කට උල් කරගෙන ඇස් දෙක මෙහෙම ඉලක්කයට කරගෙන අත් දෙක මෙහෙම හයි කරගෙන මං හිතන්නේ කුඩුකාරයෙක්. මෙහෙම බලාගෙන එනවා. මම බැලුවා මේ මොකෙද්ද මේ කියලා. එතකොට බලාගෙන දැන් එනවා මෙහෙම. ඇවිල්ලා මාව පහුණා විතරයි අර මනුස්සගෙන් ගත්ත අරක දිව්වා. බලන්න චේතනාව. බස පාරට පැන්න අර මනුස්සයා හොරේ වයසක 100 කෙනෙක්. හොරේ කියලා ඒ මනුස්සයා පස්සේ දිව්වා. කොහොම බේරගත්තද දන්නේ නැහැ. මම කිව්වේ දැන් බලන්න අර එකපාරට ඇහෙන් රූපේ දැක්ක අර හිත තුල තිබුණේ අකුසල්. හිත තුල තිබුණේ මොනවද? ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් තමයි ලීඩ් කරන්නේ. තමන්ව හසුරුවන්නේ. එතකොට මේ පුද්ගලයා මෙහෙව්වා මොකද්ද? චේතනා පහල කළා. අන්න මොනවාරි ඇති ගනි. අන්න ක්‍රියාත්මක වුණා. උනේ මොකද්ද? ස්පර්ශය නිසා රූප සංචේතනා. ඇහෙන් දැකපු එකක් එක්ක ගියේ. පහල වෙලා ගියා. එතකොට බලන්න මේ විදිහට තමයි මේ සාමාන්‍ය ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එහෙම වෙද්දි දැන් චේතනා පහල කරනකොට රූප සංචේතනා පහල කරනකොට සිත කය වචනයෙන් කරනකොට එයා හිතන්නේ මොකද්ද මේක තමා සංස්කාර තමා. එහෙම නැත්නම් හිතනවා මේ සංස්කාරයන්ගෙන් තමයි තමන් හැදිලා ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා සංස්කාර තුල තමයි තමන් ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා තමන් තුල තමයි මේ සංස්කාර තියෙන්නේ. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එතකොට එහෙම වෙද්දී තමන්ට නමුත් ඒ කරන හැම දෙයක්ම ස්ථිර දේවල් නෙමෙයි. ඒවා ඔක්කොම අනිත්‍ය වෙවි යනවා. හැම ක්‍රියාවක්ම අනිත්‍ය වෙවි යනවා. ඉතින් අපි මේ මම අකුසල් පැත්තනේ කිව්වේ. දැන් හොඳ පැත්තෙන් ගත්තොත් එහෙම ඔන්න ධාර්මිකව කෙනෙක් උපයාසපයා ගන්නවා. ඔන්න පාළු ඉඩමක් ගන්නවා. අරන් ওই පොල් ටිකක් හිටව ගන්නවා. මයක ටිකක් හිටව ගන්නවා. කිරියල් ටිකක් හිටව ගන්නවා. තියෝම කරගෙන දැන් ඔන්න ඕක හදාගෙන යනවා. ටික කලකින් ඔන්න ළමයි ලොකු වෙනවා. ළමයි ලොකු වෙලා මොකද කරන්නේ? මේක ලියා ගන්නවා දෙමාපියන්ගෙන් බලෙන්. ලියා ගත්තට පස්සේ දෙමාපියෝ ශෝකයටපත් වෙනවා. පත් වෙලා මොකද්ද කියන්නේ? අනේ මං හදාපු දේවල්, මං ගත්තු ඉඩම, මගේ දේ, මං හදාපු ගේ, අන්න ලොකු පුතා අරගෙන ආපු එකි ආනගේ බලය ඇල්ලුවා. ඕවා නැද්ද ගෙවල් වල? සංස්කාර තමා කියලා ගැනීම.
සංස්කාර තමා කියලා ගැනීම. ඒවා සංස්කාර කියලා දැක්කනම් දැන් තමන්ගේ අයිතිය තිබුණේ වෙනස් වෙලා ගියා. වෙන්න බැරිද එහෙම? වෙනවා. ඒ ධර්මයේ තිබුණ නැත්නම් යාට ඒක හඳුන ගන්න බෑ. ධර්මයෙන් තොරව ඒක බලා ගන්න බෑ. සාමාන්‍ය මේ හිත වෙනස් වෙන හැටි බලන සංස්කාර කෙරෙහි අපි කියමු මෙහෙම. ඔන්න හොඳ කෙනෙක් ඉන්නවා වැඩසටහන් වලට කාලයක් තිස්සේ එනවා. දැන් කාලයක් තිස්සේ එනකොට දැන් එනවා මහන්සි වෙනවා හොයලා බලනවා වැඩ කරනවා. ඔන්න අපි කියමු ඔන්න සමිතියක් රැස් වෙනවා. රැස් වෙනකොට ඉන්න එක්කෙනාට අමාරුයි දැන් අයින් වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට අපි කියනවා එහෙනම් ඔයා එන්න. කියලා ඔන්න අලුතෙන් යාව සමිතියට ගන්නවා. එතකොට යා ඒක සංස්කාරය කෙරෙහි දැක්කේ නැත්තම් ටික කාලයක් ගියාට පස්සේ හිතනවා අපි නැතුව කරයි වැඩ. ඇයි මේ සංස්කාරේ තමා කියලා ගත්තා. අපි නැතුව කරයි වැඩ බලමු. සංස්කාරේ තමා කියලා ගත්තා. ඊට පස්සේ සංස්කාරي තමා කියලා ගත්තු ගමන් තමන් සත්පුරුෂ භූමියට එන්න තියෙන අවස්ථාව ඇහිරිලා යනවා. ඇයි හේතුව සංස්කාරයන්ට අයිතියක් කියනවා. සංස්කාර තමන්. එහෙම නැත්නම් අයිතියක් කියනවා. සංස්කාර වලින් තමයි තමන් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අයිතියක් කියනවා. සංස්කාර තුල තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් අයිතියක් කියනවා. තමන් තුල තමයි සංස්කාර තියෙන්නේ කියලා. එතකොට එහෙම වෙනකොට ඒවා වෙනස් වෙනකොට තමන්ගේ හිතත් වෙනස් වෙලා යනවා. හිත වෙනස් වෙලා යනවා. දැන් අපිට ඒවා සාමාන්‍යයෙන් ප්‍රකට දේවල් නේ. දැන් ඔය කියාපුවා අපිට හොයාගන්න බැරි තමයි විඥානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ සාරිපුත්‍රයන් වහන්සේ වදාලා විඥානේ මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙනවා. කොහොමද? විඥානේ තමන් කියලා ගන්න. ඒ කියන්නේ ඇහැට යමක් පේනකොට මෙයා ගන්නවා ඒක තමන් කියලා. කනට යමක් ඇහෙනකොට මෙයා ගන්නවා ඒක තමන් කියලා. නාසයට යමක් දැනෙනකොට මේක ගන්නවා යා තමන් කියලා. දිවට යමක් දැනෙනකොට මේක ගන්නවා යා තමන් කියලා. කයට යමක් දැනෙනකොට ඒක ගන්නවා තමන් කියලා. මනසට යමක් සිතෙනකොට ඒක ගන්නවා තමන් කියලා. විඥානෙත් ගන්නවා තමන් කියලා. අර ගන්නවා එක්ක විඥානි තමන් කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා විඥානින් තමයි තමන් හැදුනේ කියලා. එහෙම නැත්තම් ගන්නවා විඥානය තුල තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්තම් ගන්නවා තමන් තුල තමයි විඥානය තියෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ මේ විඥානියත් වෙනස් වෙද්දී මේ විඥානය වෙනස් වෙන බොහොම වේගෙන්. දැන් අපි මෙහෙම ගමු. දැන් ඔන්න අපි මේ ධර්මයේ අහනවා. අහද්දි කවුරු හරි සීනුවක් ගැහුවොත් ඒක ඇහෙන්නේ නැද්ද? එතකොට ටෙලිෆෝන් එකක් රින්ග්ස් වුණොත් ඒක ඇහෙන්නේ නැද්ද? ඒක ඇහෙනවා. කවුරු හරි කෑ ගැහුවොත් ඒක ඇහෙන්නේ නැද්ද? ඔය අතර ස්පීකර්ස් මොනවා හරි ශබ්ද කරගෙන ගියොත් ඒක ඇහෙන්නේ නැද්ද? ඉතින් ඔක්කොටම කන විවෘතයිනේ. ඇහුනේ කොහොමද? ඒත් විඥානේ නිසානේ. කනයි ශබ්ද විඥානේ එකතු වෙච්ච වාරයක් පාසානේ ඇහෙන්නේ. එහෙනම් බලන්න කොච්චර වේගෙන් විඥානේ වෙනස් වෙනවද? විඥානේ හැමතිස්සෙම වේගෙන් ඒක මොහොතක අපි ඔක්කොම අහන්නේ නැද්ද? අහනවනේ. පැහැදිලි නොවෙන්න පුළුවන්. නමුත් ඔක්කොම ඇහෙනවා. ඒක මොහොතේ. හැබැයි අපේ අවධානය යොමු වෙච්ච එක විතරක් අපි අල්ල ගන්නවා. එහෙම නෙවෙන්නේ. ඉතින් මේ විදිහට මේ විඥානික ක්‍රියාකාරීත්වෙත් වෙනවා. එතකොට එයා දන්නේ මේක. විඥානි තමන් කියලා ගන්නවා. විඥාණයෙන් හැදිලා තමන් ඉන්නේ කියලා ගන්නවා. තමන් තුළ විඥාන තියෙනවා කියලා ගන්නවා. විඥානය තුළ නමුත් ඒවා වෙනස් වෙනකොට ඔන්න ශෝක වැළපුම මට ගන්නවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අනුව මේ සක්කාය දිට්ඨියෙන් ඉන්න කෙනාට දුක මිසක් විසඳුමක් නැහැ. తాවකාලිකව අපිට කරන ලද පින්වල විපාක හැටියට తాවකාලික අවස්ථාවල් ලැබෙනවා සැප විඳින. දැන් අපි ගත්තොත් සතර ආපායත් එක්ක සසඳා බලද්දී අපි ඉන්න අවස්ථාව සැපදායක නැද්ද? සැපදායකයි. දිව්‍ය ලෝකත් එක්ක සසඳා බලද්දී අපි ඉන්න අවස්ථාව දුක්ඛිත නැද්ද? දුක්ඛිතයි. එතකොට දිව්‍ය ලෝක සැපදායක නැද්ද? සැපදායකයි. බ්‍රහ්ම ලෝකත් එක්ක සසඳා බලද්දී දිව්‍ය ලෝක දුක්ඛිතද නැද්ද? දුක්ඛිතයි. බ්‍රහ්ම ලෝක සැපදායකයි. නිවනත් එක්ක සසඳා බලද්දී සියලු උපත් දුක්ඛිත නැද්ද? සියලු උපත් දුක්ඛිතයි. ඒතර සැපදායක වෙන්නේ නිවනමයි.
එතකොට නමුත් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන ගමන තුල එකම තෑග්ග දුක විතරයි. తాවකාලිකව අපිට මෙහෙම මනසොල්ලේක පොඩ්ඩක් මොනවාරි කාලා බිලා ඉඳි හොඳට පොට්ටෙනි ගහගෙන මැරිලා යයි. ඊට පස්සේ අපිවත් දන්නේ අපි කොහෙන් මොන විදියට අපි ඉරනම අපේ ජීවිතය හැදි යයිද කියලා අපි දැන් ඔබ දන්නවද සංසාරේ දිගටම ඉන්න වුණොත් ඔබම අන්‍යාගමික ආක්‍රමණවලදී කී වතාවක් බෙලු කැපුම් කයිද කියලා ඔබ දන්නවද? දන්නේ නැහැ. ඔබම සත්‍ය වෙලා කී වතාවක් බෙලු කැපුම් කයිද මරණයට භාජනය වේද කියලා දන්නවද? නෑනේ. දැන් බටහිර ගත්තොත් මිනිස්සු දන්නේ නැහැ නිව්ව. ඒගොල්ලොම හදලා තියෙනවා. දැන් මැෂින් එක හදනවා. කොහොමද මැෂින් එක හදන්නේ? හරකා ඉපදිච්ච ගමන් බෙල්ට් එකට දාලා ඕනේ තැනකට ගෙනියනවා. හරපැටියව. ගෙනිච්චට පස්සේ හරපැටි එතන ඉතරයි ඉන්නේ මුළු ජීවිත කාලෙම. මහවැසි විතරයි එළියට දාන්නේ තනකොළ කන්න. වස්සා ඉන්නේ අරක ඇතුලේ. ඒතර ඒක ඇතුලේම තනකොළ බෙල්ට් එකෙන් එනවා. තනකොළ ටික කකා ඉන්නවා. ඊට පස්සේ පිටිපස්සෙන් බෙටි යනවා. ඊට පස්සේ ඒව වෙනම කානුවකින් යනවා. ටික ඒ හරක තර වෙනවා. මේ අද මේ මැෂින් වලින් හදපුවා. එතකොට ඒ හරකා ටික ලොකු වෙනකොට යා ලෝකයක් දකින්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හරකා ඊළඟට තකන් ලොකු වෙනකොට මේගොල්ලෝ තීරණය කරනවා දැන් මෝ මාසට හරි. ඊට පස්සේ කෙලීම මැෂින් එකට යන්නේ. එළියට එනිටින්. ඒ මැෂින් එක හදපු මිනිස්සයා කී වතාවක කෝකේ උපදිලා උතන්ට යයිද? අපි දන්නවද කියන්නේ? දන්නේ නැහැ කියන්නේ. බලන්න ඉස්සර තිබිච්ච රටාව අපේ රටේ අපි දන්නවා ඉස්සර අපි ඔය ගම් වලට එහෙම ගියාම නෑදෑ ගංගෙම අපි දකිනවා ගෙවල් වල වත්තේ ලොකු ගහේ තියෙන පොඩි ගෙයක් චූටි ගෙයක් තියෙන ගහේ අත්තක කුකුළු කූඩුව. උන්ට තියෙන පොඩි ඉනිමගක්. ලණු ඉනිමගක් තියෙනවා දාලා රැට ඒක අකුල්ලනවා. උගුඩු යයි කියලා. ඒ පවුල පිටින්ම පල්ලෙහාට ඇවිල්ලා නිදහසේ කාලා බීලා ඉරේලිය බලලා උන් සතුටෙන් ඉඳලා බිත්තර දාන තැන් වල දුන් ගිහලා බිත්තර දාලා එහෙම තිබුණ යම්කිසි බොහොම මනුෂ්‍යකම් ඇතුව සලකපු යුගයක් මේ කුකුලන්ට තිබුණා. දැන් ඔබ දැකලා තියෙනවද වාහනවල චූටි පෙට්ටි ගහලා චූටි කුකුල් පැට වරන් යනවා. එන් ඉපදිච්ච සතා ඒ කුකුල් පැටව අරගෙන යනවා. ගිහිල්ලා ඊට පස්සේ ඒ කුකුල් පැටව ඔක්කොම මම එක තැනක දැක්ක අර ලොකු ට්‍රක් වලින් තමයි චූටි පැටව ඔක්කොම බාන්නේ. අපේ ওই වැලි බානවා වගේ. ඊට දාලා පෙට්ටි වලට දාලා ඊටසේ අරගෙන යනවා. ගිහලා ඔන්න ආයේ මේ වගේ සාමාන්‍යයෙන් ඔය දැල් ගහපු ගේකට දානවා. ඊට පස්සේ ඒ උන්ට අවුවක් ඇවිදිල්ලක් මුකුත් තියෙන්නේ ඒක ඇතුලේ විතරයි. ඊට පස්සේ ඒක ඉඳලා මම යා මරණයට කැප වෙනවා. කී වතාවක් නම් ඕවේ මිනිස්සු ඉපදී මැරෙන වැද්ද. හොයාගන්න පුළුවන්ද? ඉතින් මේව කවදාවත් මස් මාළු කෑම නවත්තලා විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ විසඳන්න එකම ක්‍රමේ තමයි ඒ බඳු තත්වයටපත් නොවෙන්න සක්කාය දිට්ඨියෙන් බේරින එක. වෙන විකල්පයක් වෙන විසඳුමක් නැහැ. මේක ආහාර පාන වලින් විසඳන්න බෑ. මේක නොකානොබී ඉඳලා විසඳන්නත් බෑ. දුෂ්කර ක්‍රියාවකින් විසඳන්නත් බෑ. මේක විසඳන්න තියෙන්නේ අවබෝධයෙන්මයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්මයි. වෙන විසඳුමක් කරා යන්න ක්‍රමයක් නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉතින් ඒ වගේ කොයි තරම් ආත්ම ගානක් යයිද කියලා අපි කවුරුවත් අපේ ඉතිහාස ගැන දන්නේ නැහැ. අනාගතයේ කොච්චර යයිද කියලා අපි අවබෝධ නොකළොත්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ගෘහපතිය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. මෙතන ආර්ය ශ්‍රාවකයා කියුව මොකද්ද? අසූ ධර්මයේ වටහා ගත්ත නැත්තා. අසූ ධර්මයේ වටහා ගත්ත නැත්තා. එයාගේ ස්වභාවය මොකද්ද? ආර්යානං දස්සාවි. ආර්යයන් වහන්සේලම අඳුනනවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මේ හොඳට හික්මෙනවා. සත්පුරුෂානං දස්සාවි. සත්පුරුෂයන් වහන්සේලා අඳුනනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ මනාකොට ඉක්මිලා ඉන්නවා. ඒක තමයි දැනගන්න. ධර්මයේ දකින්නකන් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා හොයන්න බෑ. දැන් උපාලි සූත්‍රයේ තියෙනවා
උපාලි ගෘහපති කලින් පුතඥනේ. එයා කලින් උපාලි ගෘහපති කලින් කාගේ ශ්‍රාවකයෙක්ද? නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක්. ඒකේ තියෙනවා දැන් කරේ දාගෙන හිටපු ලේන්සුවෙන් මේ පුටුව පිහදලා නිගණ්ඨනාථ පුත්‍ර වාඩි කරනවා කියන්නේ තෙල් කලයක් තියෙනවා වගේ කියනවා. වැඩ ඉන්න රහතන් වහන්සේ වැඩ ඉන්න කියලා වාඩි කරවන්නේ. ඒකේ තේරුම මොකද්ද? ආර්යයන් වහන්සේලාව ආඳුනන්නේ ඇත්ත ආර්යයන් වහන්සේව මුණ ගැහුණා. කාවද? බුදුරජාණන් වහන්සේව. ආන්නේ දා ආර්ය ධර්මයේ දැක්කා. ඇත්ත සත්පුරුෂයන් වහන්සේව අඳුනගත්තා. ඇත්ත සත්පුරුෂ ධර්මයේ දැක්කා. ඇත්ත සත්පුරුෂ ධර්මයේ හික්මුණා. එයා සෝවාන් වුණා නේද? ආනෙදාට අඳුන ගන්නවා මේ එකක්වත් නිත්‍ය දේවල් නෙමෙයි කියලා. ඊට පස්සේ තියෙනවා ඒ කෙනාට මොකක්ද වෙන්නේ? න රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ තමන් කියලා ගන්නෑ. න රූපවන්තං වාත්තානං. රූපයෙන් හටගත්තු තමා කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නෑ. න අත්තනිවා රූපං. තමන් තුලයි රූපේ තියෙන කියලා ගන්නෑ. න රූපස්මින් වාත්තාන. රූපේ තුලයි තමන් ඉන්නේ කියලා ගන්නෑ. ඒ නිසා මොකද වෙන්නේ? රූපේ අනිත්‍ය වෙනවා. රූපය අනිත්‍ය වෙනකොට මෙයා කලබල නැතුව ඉන්නවා. කලබල නැතුව ඉන්නවා. රූපය අනිත්‍ය වෙනවා. තමන් කලබල නැතුව ඉන්නවා. ඊළඟට වේදනා. අපි ගත්තොත් හොඳට සැපසේ හිටපු කෙනෙක් මහා දුක්ඛිත තත්වයකටපත් වෙනවා. එක්කම භයානක රෝගයක් හට ගන්නවා. නොයේ කායික දුක් පීඩාවකින් ඉන්නවා. ඒක වේදනාවක් හැටියට ගන්නවා මිසක් ඒක තමා හැටියට ගන්නෑ. එතකොට මේ වේදනාව වෙනම යනවා. තමන් කම්පා නොවී ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ හිත කම්පා නොවී ඉන්නවා. එහෙම නැත්නම් අපි ගත්තොත් දැන් හිතපු දේවල් ඔක්කොම වෙනස් වෙවි යනවා. වෙනස් වෙවි යනවා. බලාපොරොත්තු වෙච්ච දේවල් ඔක්කොම වෙනස් වෙයි. සංඥාව අනිත්‍ය වෙනවා. දැන් ලස්සනට කතා කරපියා කතා නොකර ඉන්නවා. ඉස්සර මෝඩ බලලා hina වෙන අහක බලලා යනවා. ඉස්සර කරුණාවේ මෛත්‍රියෙන් කතා කරපි සැරකල්ලා කතා කරනවා. මේක සංඥාව වෙනස් වෙනවා. සංඥා වෙනස් වෙනකොට මෙයාගේ හිතේ සංකාවක් හටගන්නේ නැහැ. සාමාන්‍ය පුතඥ කෙනෙක් එහෙම වෙන්නේ නැහැ නේ. අනේ අරයා ඉස්සර මගෙත් මාත් එක්ක බැලුවා. මට කතා කළා. දැන් අහක බලාන යනවා. මාත් එක්ක කතා කරන්නේ. මං කළ වරද මොකද්ද කියලා අඬනවා. එහෙම නැත්නම් මං කිසි වරදක් කළේ නැහැ. මට මෙහෙම කියනවා, අරම කියනවා, මම මෙව්ව අහනවා කියලා නොයෙක් ගෝරනාඩු. පුතඥ කෙනා. එතකොට සෝවාන් එක්කෙනාගේ ස්වභාවය මොකද? සක්කාය දිට්ඨියෙන් තොර එක්කෙනා සංඥාවක් වෙනස් වෙනවා කියලා තේරුම් ගන්නවා. මොකද්ද තේරුම් ගන්නේ? සංඥාවක් වෙනස් වෙනවා. හිත වෙනස් කරගන්නේ. අනිත් එක්කෙනා දන්නේ මට මෙහෙම වුණා. ඇයි මට මෙහෙම වුණේ? සංඥාවක් වෙනස් වුණා කියලා දන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගන්න එක්කෙනා සංඥාවක් වෙනස් වුණා කියලා දැනගන්නවා. ඒතර සංස්කාර දැන් එයාගේ අතින් කෙරිච්ච දේවල්, කෙරෙන දේවල් වෙනස් වෙවි යනවා. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? සංස්කාර වෙනස් වෙනවා. ඒ සංස්කාර වෙනස් වෙනකොට ශෝකයටපත් වෙන්නේ නැහැ යා. ඇයි යා ඒක වෙනම දකින්නේ. තමා කියලා නෙමෙයි. මම කියලා නෙමෙයි. මගේ කියලා මේක වෙනම දකින්නේ. එතකොට ඒක වුණා කියලා යා ඒ කියන්නේ කම්පනයක් නෑ. ශෝක නොවී ඉන්නවා කියනවා. විඥාණය වෙනස් වෙනවා. ශෝක නොවී ඉන්නවා කියනවා. බලන්න එතකොට මේ නිස්සෝකී භාවය කම්පා නොවීම පටන් ගන්නේ සම්මාදිට්ඨිය ඉඳලයි. සම්මාදිට්ඨිය ඇති වෙනකම්ම ශෝකේ තමයි. ඇයි මට මෙහෙම කිව්වේ? මං වරදක් කළා නෑ. ඔය මං කියපු එකක් නෙමෙයි. ඔය මං දන්නේව නැති එකක් ඔය කියලා වහම කියන්නේ කියලා වැළපෙනවා. ඇයි හේතුව? ඒක මම කියලා අරගෙන. මගේ කියලා අරගෙන වෙනස් වෙච්ච සංඥාව. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා වෙනස් වෙන දේවල් වෙනස් වෙද්දී කම්පාවක් නැති හිතක් පවත්වනවා. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේක වදාළේ. උන්වහන්සේලා නන්නාඳුරන ගම්වල පිණ්ඩපාතේ වඩිනකොට ධර්මය ගැන අහපු නැති අය මොනතරම් දේවල් කියලා බයිනව ඇද්ද? නේද? කොච්චරනම් දානමාන වරදිනව ඇද්ද? සමහර දවස්වලට ගස් ගල් යට ඉන්න වෙනවනේ. මදුරුව ගොඩේ නොඑක ආකාරයෙන් ඉන්නව. දැන් වගේ පහසුකම් නැහැ නේ කාලේ. නමුත් ඒ බඳු පරිසරයක පවා ඒ වුණාට දැන් පහසුකම් ආවට මේ පහසුකම් ඇවිල්ලා තියෙන්නේ මහ එක්කෙනාගේ සිදුරත් එක්කනේ. අපි ගත්තොත් ෆෝන් එක.
ෆෝන් එකේ මුලින්ම ආවේ මොකද්ද? නිකන් කතා කිරීම විතරයි. අපි කාලේ ගඩොල් භාගය කියන කාලේ කිව්වේ. නිකන් කතා කර කර ඉන්න කාවේ. ඊට පස්සේ මොකද උනේ? ඔක ටික ටිකලා පෙත්ත වගේ ආවා. දැන් ඔක්කොම ජරාව ඕකේ නැද්ද? දැන් සම්පූර්ණ මායාගේ අධිපති බව එකේ තියෙන. කම්පියුටරේ තියෙන මායාගේ අධිපති බව. ටීවී එකේ තියෙන මායාගේ අධිපති බව. ඉස්සර ගෙව සම්බන්ධව සමහර ගෙවල් වල රේඩියෝ ගත්තේ බණ අහන්න. මායාගේ අධිපති දැන් ඒව ආශ්‍රය තමයි දැන් යාන්තම් බණ චුට්ටකුත් යන්නේ. එතකොට පුද්ගලයාට තියෙන්න ඕනේ ලොකු වීරියක්. අර බණ චුට්ට විතරක් අරගෙන ඉතුරු ඒවට අහු නොවී ඉන්න. වීරිය නොතිබුණොත් මොකද වෙන්නේ? කොහෙන් කෙලවර වෙලා යයිද කියලා හිතා ගන්න බෑ. ඇයි ඒවත් මායාගේ මේ ඇස කරනාසි දිවක මනසත් මායාගේමයි. ඉතින් බේරින තැන නෑනේ. එයාට සේනා 10කුත් ඉන්නවානේ. ඒ නිසා පින්වත්නි අපි හිතන තරම් බොහොම සරල දෙයක් පහසු දෙයක් නෙවෙයි. මොකද හේතුව මේකට තමන් විසින් සංසාරයේ රැස් කරන ලද පිනක් ඕනේ. ඒ පින තියෙන්න පුළුවන්. ඒ පින නෑ කියන්න බෑ. සංසාරයේ රැස් කරන ලද පින තියෙන්න පුළුවන්. මොකද හේතුව මේ ආත්මේ අපිට කොහොම නමුත් සන සම්පත්තියක් ඇති වුණාද නැද්ද? ඒතර සන සම්පත්තියක් අපිට ඇති වෙන්න පිනක් තිබ්බද නැද්ද? පිනක් තිබ්බා නම් ඊටු ටිකටත් පිනක් තියෙන්න පුළුවන්. අපි ඒක එකෙල්ලේම කියන්න දන්නේ නෑ. ඒක තිබුණත් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බලාපොරොත්තු නොවුණු මැණික් ඉඩමක් හම්බ වුණා. දැන් ඉඩම මැණික් තියෙන්න පුළුවන්. හැබැයි මැණික් ලැබෙන්නේ හැරුවොත් විතරයි. ඉඩම මැණික් තියෙනවා කිය අපි කයිවාරු ගැහුවට මැණිකෙන් ලැබෙන ප්‍රයෝජනය අපිට නෑ. එතකොට ඒකට වීරිය කරපු කෙනාට තමයි මැණික හම්බ වෙන්නේ. ඒ වගේ කලාතුරකින් අපිට ඔන්න ක්ෂණ සම්පත්තිය ලැබුණා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් මෙහෙම කෙනෙක් වුණා කියලා අහගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍ය දැකගත්ත වැඳගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් වෘක්ෂයක් සෙවණේ සම්බෝධියටපත් වුණා. ඒ වෘක්ෂය දැකගත්තා. වන්දනා කරගත්තා. පුද පූජා කරගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ පරම්පරාව දැකගත්තා. දානමාන පූජා කරගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ලැබුණා. මේ වගේ මහා දේවල් ගොඩක් කරගෙන තියෙනවනේ අපි. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයක් විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. එන සෑහෙන දේවල් බාහිර පරිසරයකින් ලැබෙනවා. සාමාන්‍යයෙන් ක්ලේශයෙන් කෙනෙකුට ලැබෙන්නේ නැති සාමාන්‍ය මිනිසියෙකුට ලැබෙන්නේ නැති ගොඩාක් දේවල් ලැබෙනවා. මේවා ලැබෙන්න ඉස්සලා අපි ජීවිතය කියලා හිතන් හිටියේ මොකද්ද? කසාද බැඳලා ළමයි ටිකත් එක්ක ගෙදරකට වෙලා ඔය උයලා පියලා ඔය නායදයන්ටත් පොඩ්ඩක් සලකගෙන ඔය ඉන්න එකක් නේ අපි ජීවිතය කියලා හිතන් හිටියේ. ධර්මයේ හම්බුණාට පස්සේ අපි හරි විදියට තේරුම් ගත්තේ මෙහෙම දේවල් තියෙනවාය. මෙහෙම ධර්ම මාර්ගයක් තියෙනවාය. මෙහෙම යන්න ක්‍රමයක් තියෙනවාය. මෙහෙම පුරුදු කරන්න ක්‍රමයක් තියෙනවා කියලා දැනගත්තේ ධර්මයත් එක්කයි. ධර්මයේ හම්බුනේ නැත්නම් අපි එහෙම නෙමෙයි කරන්නේ. ධර්මයේ හම්බුනේ නැත්නම් කාලයකට ප්‍රසිද්ධ වෙන. බොහොම తాවකාලිකව භික්ෂුන් වහන්සේලාත් පොඩි කාලයකට ප්‍රසිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රසිද්ධ එක්කිනාට ප්‍රසිද්ධිය නිසා ලැබෙන දේවල් තියෙනවා. බණට ආරාධනා කරනවා, ගෙන්න ගන්නවා, පාසල් වලට ගෙන්න ගන්නවා. එතකොට මේකේ නා මොකද්ද කරන්නේ? මොකක් හරි පිරිකරක් ලෑස්ති කරගන්නවා. ලෑස්ති කරගෙන බණට ගිහිල්ලා වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා හිතේ වැඩ කරන්නේ මොකද්ද? අර පිරිකර පූජා කරගන්න අවස්ථාවක් ගන්න කොහොමද කියන එකයි. ඔය අතරේ බණ ටිකක් අහලා එක්ක කොමිට් කෑලි හරි මොන හරි අහලා ඕන hina වෙලා ෂෝක් බන්ටි කියලා ඊට පස්සේ පොරගන්නේ මොකේද? පිරිකර පූජා කරන්න. මතකෙට කියන්නේ මොකද්ද? අපි අර ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවා. මම පිරිකරකුත් පූජා කරගත්තා. ඔතනින් ඉවරයි නේද? තිබිච්ච ක්‍රමේ. දැන් නේද අපි මේ විස්තර වශයෙන් අහන්නේ. දැන් විස්තර වශයෙන් පටිච්චසමුප්පාද ගැන අහනවා, සසර ගැන අහනවා. දැන් හිතන්න මේ වගේ අපි සසරේ ස්වභාවය දිගහැරලා බලනකම් මෙච්චර බැරෑරුම් කියලා අපිට තේරුන්නේ නැහැ නේද? ඇයි අපිට හිතන්න හැකියාවක් නැහැ. හිතන්න හැකියාවක් නැති නිසා හිතන්න පෙළඹෙන්නේ. අපේ හිතේ හැකියාව තියෙන එකට නෙමෙයිනේ. ඕන්න යමක් කඩා කපල් කරන්න වුණොත් ඕන්න හැකියාව වැඩ කරන්න ගන්නවා. ඕන්න වැඩ කරන්න ගන්නවා කියනවා ආරකගේ පවුල කණ්ඩ මන් දෙන්නේ. ඕන්න අදිෂ්ඨාන කරගන්නවා කියමු. ඊට පස්සේ වාහන අරගෙන යන්නේ.
අර්බුද හදන්න. ගිහිල්ලා එක එක්කෙනා හම්බෙලා කියන ඕගොල්ලෝ මේකට ඔහොම කරන්න එපා. ඕගොල්ලෝ මෙහෙම කරන්න. ඔය මේව කරන්න එපා. ඔය පවුල කඩලා දාන්න මෙහෙම කරන. ඒවට වැඩ කරන ඕන තරම් පැලෑන. නරක දෙයට හොඳට හිත වැඩ කරනවා. හොඳ දෙයට පේන්නේ නැහැ හිතන්න ඕනේ රටාව මොකද්ද කියලාවත්. ඉතින් ඒ නිසා ඒබඳු ස්වභාවයකින් ඉන්නකොට දැන් අපි තේරුම් ගමු අපට සංසාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ මේ දුර්වලකම් නිසා. ඉදිරියට මේ සංසාරේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙන්නේ අපේ දුර්වලකම් තිබ්බොත්. දුර්වලකම් වලින්. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසුම් වෙන්නේ කවද්ද? මේ දුර්වලකම් මැඩගෙන කුසල් දියුණු කරගත්තු කෙනා. කුසල් දියුණු කරගත්තු කෙනා. පින් බලේ වැඩි කරගත්තු කෙනා. පින් බලේ පුදුම එකක්. පින් බලෙන් ගානට ගෙනින ඕමනා කෙනා. ඕමනා තැනට. දැන් බලන්න හිතලා එක සිද්ධියක් කියන්නම් ඔබට. අතීතේ එක පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලේ පසේබුදුරු වැඩ ඉන්න කාලේ සහෝදරයෝ 3 දෙනෙක් මී පැණි කඩයක් දැම්මා. සහෝදරයෝ 3 දෙනෙක්. බාල සහෝදරය තමයි මී පැණි වෙළඳාම් කරන්නේ. වැඩිමහල් සහෝදරයයි දෙවණියයි වනාන්තරයට ගිහිල්ලා මී පැණි කඩන් එනවා. මී පැණි විකුණන්න. එතකොට මේ පිරිමි සහෝදරයෝ කී දෙනෙක්ද දැන්? 3 දෙනෙක් ඉන්නවා. දවසක් ඒ කිට්ටුවේ පාත ගේක ඉන්නවා. ඒ කාලේ හිටිය වැඩකාර කෙල්ලෝ කලමිඩි කියලා. මිඩි කියන්නේ දාසි. කල කියලා කියන්නේ කලේ අරගෙන වතුර ගේන. වතුර ගේන දාසි. කලමිඩි. එතකොට මේ දාසිය වතුර ගේන්න යන ගමන් දැක්කා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ හැන්දෑවේ පිණ්ඩපාතේ වඩිනවා. දැකලා දාසි කලේ පැත්තකින් තියලා වන්දනා කළා. කළේ ස්වාමීනි මේ විකාලේ පිණ්ඩ සිගා වඩින්නේ ඇයි? එතකොට කියනවා පින්වතිය අපගේ සහෝදර මුනිවරයන් වහන්සේ නමකට අසනීප වෙලා තියෙනවා. ගෝනුස්සෙක් කාලා තුවාල වෙලා අසනීප වෙලා තියෙනවා. මේකට මී පැණි ටිකක් ඕනේ. මේ හොයාගෙන යන්න ගමන් කිව්වා. එතකොට මේ වැඩකාර කෙල්ල අර කඩේ පෙන්නවා. කොයි කඩේද පෙන්නුවේ? මී පැණි කඩේ පෙන්නලා කිව්වා ස්වාමීනි ආහන් අතන මී පැණි කඩයක් තියෙනවා. අන්න බලන්න ස්වාමීනි ඔතනට වඩින්න කිව්වා. කියලා කෙල්ල බලාගෙන හිටියා. කෙල්ල බලාගෙන ඉඳලා කල්පනා කළා එතනින් මේ පැණි නොදුන්නොත් මං ණයක් වෙලා හරි මේ පැණි පූජා කරනවා. ඉතින් දැන් මේ කෙල්ල බලන් ඉන්නවා මේ පැණි හම්බ වෙද නැද්ද කියලා. ඊට පස්සේ ඉඳලා වතුර ගේන්න කලින් අරන් ගියා කෙල්ල. ඊට පස්සේ අතන්ට වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේ. ආර තරුණයාට හිත පැහැදුනා. උන්වහන්සේගේ සාන්ත භාවයට, සංසුන් භාවයට හිත පැහැදුනා. පැහැදිලා මේ පැණි අරගෙන වක් කරද්දී එක පාට මේ පැණි වැක්කිරුණා. වැක්කිරිලා පාත්‍රේ පිරීලා ගියා. එළියට බිමටත් වැටුණා. ඊට පස්සේ මේ තරුණයා හරි සතුටුයි. වන්දනා කරලා කියනවා ස්වාමීනි මට මේ මී පැණි පිදු අනුහසේ මට දඹදිව රාජ්‍ය ලැබේවා. පොළවේ යටිනුයි ආහස උඩිනුයි යොදුනක් දුරට මගේ බලේ පවතිවා කිව්වා. පස්සේ බුදුරජාණන් වහන්සේ සීවීවා කියලා මේ දරුවටත් මෙයාටත් පේන්න එහෙම කියනකොට අර දෙන්න ආවා. මී පැණි අරගෙන. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේ පැත්තකින් ඉන්නවා. එන්නකට ආවට පස්සේ කිව්වා මෙහෙමයි. මේ පස්සේ බුදු ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩලා මේ සිවුරු පොරවාගෙන මේ කාසාය වස්ත්‍රධාරීව වැඩලා ඉන්න උන්වහන්සේට දැන් මම මේ පැණි පූජා කළා අයන්ඩි අනුමෝදන් වෙන්න කිව්වා. කිව්වා ඒ ශ්‍රමණ කිව්වට කවුද දන්නේ කහවත් පොරවගෙන සැඩලුත් ඉන්නවා නෝවේ. සැඩලුත් දැන් කවුද දන්නේ කියලා ඇහුවා. දෙවැනියා කිව්වා අනේ ඔබේ ශ්‍රමණයන් වහන්සේ ඔය මොහොතෙන් එතරට දාපන් කිව්වා. ආයෙත් කරුණු කියලා කිව්වා. එතකොට මල්ලි ආයෙ කරුණු අනේ අයියන්ට එහෙම කියන්න එපා. අපි මෙහෙම කළේ කියලා කරුණු කිව්වන් පස්සේ උන් ආයෙ පැහැදුනා. අනුමෝදන් වුණා. කෙල්ල බලන් ඉන්නවා දැන්. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ වඩිද්දි දෝගන ඇල්ලව ස්වාමිනී මේ පැණි හම්බුණා කිව්වා. ස්වාමිනී මොකක්ද අර ඉච්ච කතා බහ නිකන් ඇහුණා කිව්වා නිකන් සද්දෙට. මෙන්න මෙහෙම අර බාල කොළුවා ප්‍රාර්ථනා කළා කිව්වා. වැඩි මලා මෙහෙම එහෙනම් ස්වාමිනී බාල කොළුවාගේ බිසව වෙන්න මට ලැබේවා කිව්වා. මදේ කොළ ඊට පස්සේ කිව්වා ස්වාමීනි මගේ අතපයේ මේ හන්දි ඒ ඇට ඉස්මතු වෙලා නොපෙනේවා කිව්වා.
සංසාරේ ගියා මේගොල්ලෝ. ඔන්න කාලේ ආවා. ඔන්න පැණි පූජා කරපු එක්කෙනා ඉපදිලා ඉන්නවා ධර්මාශෝක රජුරු. මොහොතෙන් එතරට වීච කරපන් කියපු එක්කෙනා ඉපදිලා ඉන්නවා දේවානම්පියතිස්ස. ඔන්න ධර්මාශෝක රජුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා සුමන තමයි ඒ කාලේ යුව රජුරු. ධර්මාශෝක දෙවනියා. ධර්මාශෝක බලය අල්ලලා සුමනව මැරුවා. යුව රජුරුවන්ගේ බිසවුන් වහන්සේ පැනලා ගියා. බඩදරු අම්මා පැනලා ගිහලා සැඩොල් ගමකට ගියේ. සැඩොල් ගමකදී නුග වෘක්ෂයක් තියෙනවා. මේ නුග වෘක්ෂයක දේවතාවක් ඉන්නවා. මේ දේවතාව දැක්ක මහා බල සම්පන්න දරුවෙක් කුසේ ඉන්නේ. දේවතාවා ගෙයක් මැව්වා. කිව්වා නැගණී ඇවිල්ලා මේකේ පදිංචි වෙන්න කිව්වා. ඒකෙදට ඇතුළු වෙච්ච දවසේම දරුවා උපන්නා. නම තිබ්බ නිග්‍රෝධ කියලා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සැඩොල් ගමේ උපන්නා. ඕන බලන්න වෙච්ච රටාවනේ. පින ඵල දුන්නා. තම තමන්ගේ වචන ක්‍රියාවට අනුරූපව. ඒ බඳු ස්වභාවයක් මේකේ තියෙනවා. ඒ නිසා ඒ බඳු සංසාරේ කියන අපි වේස මහන්සි වෙලා මේ රැස් කරන්නා වූ පින් ඔබ සියලු දිනාට අප සියලු දිනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.